හොඳයි ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පරිච්ඡේද දෙකකින්ම 8 වන පාඩම් ඒකකයට අදාළව පසුගිය වර්ෂ 20ක විභාග ප්‍රශ්න විශේෂයෙන්ම ව්‍යුහගත අභ්‍යාස සාකච්ඡා කරා. ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ක්‍රමවේදය පිළිබඳ හොඳ සිහිපත් කිරීමක් සීගැන්වීමක් සමගින් ඒත් එකම අද පාඩම් පරිච්ඡේදෙනුත් තවත් ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි වාස්තවික අභ්‍යාස වශයෙන් 8 වන එකකට අදාළව වාස්තවික අභ්‍යාස වශයෙන් විභාගවලට යොමු වෙච්ච විභාග ගැටලු කීපයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම පස්වෙනි ප්‍රශ්න වශයෙන් එනවා විශේෂ වන්දිය හා සාමාන්‍ය පොදු වන්දිය අතර අසමානතා. මතකයිනේ මැරීන් ඉන්ෂුරන්ස් වලදී නැත්නම් මුහුදු හෙවත් සමුද්‍රීය රක්ෂණයේදී ආපු ප්‍රධාන සංකල්ප දෙකක් නිතර විභාගයට යොමු වෙච්ච. විශේෂ වන්දිය සාමාන්‍ය පොදු වන්දිය. දැන් විශේෂ වන්දියත් එක්කම යන ඊළඟ සංකල්පය තමයි විශේෂ අලාභය. සාමාන්‍ය පොදු වන්දියත් එක්ක යන ඊළඟ කන්සෙප්ට් එක තමයි සාමාන්‍ය පොදු අලාභය. ඒක කන්සෙප්ට් හතරක්. විශේෂ අලාභය කියලා කිව්වේ මුහුදු ප්‍රවාහනයේදී ස්වභාවික හේතු නිසා නැව්බඩු වලට සිදුවන අලාභ හානි ඒ නැව්බඩු හිමියන් වෙත බාර ගන්න වෙනවා. ඒක තමයි විශේෂ ලාභය කියන්නේ. ඒ කියන්නේ මුහුදු ප්‍රවාහනයේදී බලපාන ස්වභාවික හේතු මොනවද? යාත්‍රාව පැද්දීම, මුහුදු ජලයේ කාන්දු වීම, විශේෂයෙන්ම මුහුදු හෝබාව. මොකද්ද? සී බ්‍රීස්. මුහුදු හුලඟත් එක්ක එන්නේ ලුණු මිශ්‍ර ජලාංශු. ඒ ඇවිල්ලා යකඩ භාණ්ඩ වගේම ලැබඳිනවා. ඒ වගේ එතකොට භාණ්ඩ නැවට යාත්‍රාවලට ග්‍රැන්ටි ක්‍රේන්ස් මගින් නැත්නම් ග්‍රැන්ටි දුබකර මගින් පටවනවා, ලෝඩ් කරනවා. ඒ වගේ අවස්ථාවල ඒ භාණ්ඩ වලට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒවා මේ කවුරුත් හිතාමතා කරන ඒවා නෙවෙයි. ස්වභාවික සිදුවන දේවල් නේ, ස්වභාවික හේතු. එවැනි හේතුවක් මත මගේ නැව්බඩු වලට හානි වුණොත් මම ඒක බාර ගන්නවා. වෙන කවුරුත් ඒකට වග කියන්නේ නැහැ. ඒක තමයි විශේෂ ලාභය කියන්නේ. ඒතර මට ඒක මූල්‍ය පාඩුවක්නේ. ඒ මූල්‍ය පාඩුව පියව ගන්න මම විසින් ලබා ගන්න නැව්බඩු රක්ෂණ ඔප්පුවේ මට වන්දි ගන්න පුළුවන්. ඒක තමයි විශේෂ වන්දිය කියන්නේ. පැහැදිලිද? ඊළඟට සාමාන්‍ය පොදු අලාභය කියන්නේ විවිධ මුහුදු අනතුරු නැත්නම් උපද්‍රව මගින් මුහුදු යාත්‍රාවලට අලාභ හානි සිදු වෙනවා. එතකොට මුහුදු යාත්‍රාවලට ආසන්න ගොඩබිම වරාය වලින් ආධාරක යාත්‍රා ගෙන්වගෙන අවශ්‍ය සහාය ලබා ගන්නා තෙක් මුහුදු යාත්‍රාව ගිලී යාමෙන් වළක්ව ගන්න ඕනේ. එෙහිදී නැවේ කපිතාන්ට සිදු වෙනවා නැවේ බර අඩු කරගන්න. නැව තුල හෙවත් යාත්‍රාව තුල තියෙන මිලෙන් අඩු බරින් වැඩි. අනිවාර්යෙන් මිල අඩු වෙන්න ඕනේ, බර වැඩි වෙන්න ඕනේ. මිල වැඩිව බහන්න බිලි කරන්නේ නැහැ. ඒක සාපරාධී. මිලෙන් අඩු බරෙන් වැඩි බහන්න බිලි කරනවා. ඒතර නැව ගිලී යාමේ වේගය අඩු වෙනවනේ. ඒතර ආධාරක යාත්‍රා ඇවිල්ලා නැව ඇදගෙන ගිහිල්ලා ගොඩබිම වරායක නැව් තටාකාංගකට දාලා අවශ්‍ය අලුත් වැඩියා කිරීම කරලා නැව සම්පූර්ණයෙන්ම බේර ගන්න පුළුවන්. ඒ නිසාම නැව්බඩු හිමියන්ගේ නැව්බඩුත් ආරක්ෂා කරගන්න පුළුවන්. මගේ භාණ්ඩ බිලි කරපු නිසා තමයි ඒ වාසිය එන්නේ. එහෙනම් මගේ භාණ්ඩ බිලි කිරීමෙන් මගේ භාණ්ඩ වලට මගේ නැව්බඩු වලට වෙච්ච අලාභය මම විතරක් නෙවෙයි යාත්‍රාවට සම්බන්ධ සියලු දෙනා අතර බෙදා ගන්න ඕනේ. ඒ හැමෝටම වාසියක් වුණානේ. නැව් සමාගම නැව් කුලියට ගත්තම නැව් කුලීකාර සමාගමට සෙසු නැව්බඩු හිමියන්ට අනුපාතයට බෙදලා යනවා. ඒක තමයි සාමාන්‍ය පොදු අලාභය කියන්නේ. ඒ එකිනෙකාට පැවරුණු අලාභ කොටස් සඳහා නැව් සමාගම සහ නැව් කුලීකරුවන්ට නම් නැව් බඳ ඔප්පු යටතේ වන්දි ලැබෙනවා. නැව් බඩු හිමියන්ට එකිනෙකාගේ නැව් බඩු ඔප්පු යටතේ වන්දි ලැබෙනවා. ඒ වන්දි ලැබුණොත් ඒක තමයි සාමාන්‍ය පොදු වන්දිය කියන්නේ. එවන දැන් මේකේ අසමානතානේ අහන්නේ. අසමානතාවුත් අපි වඩා හොඳම ක්‍රමය තමයි දෙයන්සයට ඉදිරිපත් කරන එක. තේරුණාද? මෙතන දානවා විශේෂ වන්දි මෙතන දානවා
පොදු වන්දිය. පොදු වන්දි. එතකොට පළවෙනි එක තමයි විශේෂ වන්දිය බෙදෙන්නේ නැහැ. අදාළ නැව්බඩු හිමියෝ විසින් දරා ගන්න ඕනේ. එහෙනම් අදාළ නැව්බඩු හිමියන් විසින් දරාගත යුතුයි. කවුරුත් එකට වගේ කියන්නේ. මේ පැත්තට ඒ බිලිකල නැව්බඩු යාත්‍රාවට සම්බන්ධ සියලු පක්ෂ විසින් බෙදා හදා ගන්න ඕනේ, දරා ගන්න ඕනේ. හැමෝටම වාසියක් වෙච්ච නිසා. ඒකයි තර්කය තේරෙනවද? හැමෝටම වාසියක් වුණානේ. ඒ නිසා බිලිකලා ලාභය යාත්‍රාවට සම්බන්ධ සියලු පාර්ශව දරා ගන්න ඕනේ. එනම් යාත්‍රාවට සම්බන්ධ සියලු පාර්ශව විසින් දරාගත යුතුයි. දෙවැනි එක තමයි විශේෂ වන්දියක් ඉස්මතු වෙන්නේ ස්වභාවික හේතු මත. මුහුදු ප්‍රවාහනයට දාල මුහුදු හෝබාව, මුහුදු ජලයේ කාන්දු වීම, යාත්‍රාව පැද්දීම, ගැස්සීම වැනි ස්වභාවික හේතු මගින් නැව්බඩු වලට වන අලාභ වලටයි. මෙතන එහෙම නෙවෙයි, ස්වභාවික නෙවෙයි. මුහුදු අනතුරකින් නාවක යාත්‍රාව නැව්බඩු බේර ගැනීම සඳහා හිතාමතාම බහණ්ඩ බිලිකිරීමෙන් කරන සිද්ධිය නිසා තමයි පොදු වන්දියක් නිර්මාණය වෙන්නේ. තේරුණානේ? මෙතන ලියන්න ඕනේ ස්වාභාවික හේතු මත නැව්බඩු වලට සිදුවන හානි තුලින් ඇති වෙනවා. මොකද්ද විශේෂ වන්දිය? අනිත් එක තමයි මුහුදු අනතුරකින් බේරා ගැනීම සඳහා නැව්බඩු බිලිකිරීම තුලින් තමයි පොදු වන්දිය ඇති වෙන්නේ. වගේ මූලික වෙනස්කම් දෙකක් මේකට ඉදිරිපත් කරන්න පුළුවන්. මේක දැන් වෙනස නිර්වචනය අහනවනේ නිතර. වෙනස්කම් අහලා තියෙනවා දෙතුන් වතාවක් විතරක් කලාතුරකින්. අපු හැම අවස්ථාවම මෙන්න මේ කරුණු දෙකට තමයි ලකුණු එක වැඩ කිරීම ලකුණු දෙකක් ලැබෙන්නේ. තේරුණාද? මේ හැම අවස්ථාවකම ලකුණු එක වැඩ කිරීම දෙකක් ලැබෙනවා. එක වැඩ කිරීම දෙක සමානයි, ලකුණු දෙකක්ම ලැබෙනවා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. 6 වෙනි ආදර්ශ ප්‍රශ්නේ. රුපියල් 50 ලක්ෂයක් වටිනා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සඳහා රුපියල් 40 ලක්ෂයක ගිනි රක්ෂණ ඔප්පුවක් ලබා ඇත. එයට ගින්නක් මගින් රුපියල් දසලක්ෂයක ලාභයක් සිදු වූයේ නම්. ප්‍රශ්නේ පැහැදිලිනේ? ගොඩනැගිල්ලේ අගය රුපියල් 50 ලක්ෂයයි. 40 ලක්ෂයක ගිනි රක්ෂණයක් තමයි ගත්තේ. මොකද උනේ එහෙනම්? ඌණ ගිනි රක්ෂණ ඔප්පුවක් කරන් තියෙන ඌණ. එයට ගින්නකින් ලක්ෂ 10ක ලාභයක් වුණා. ඔබ දන්නවා සම ගිනි රක්ෂණයේදී ගැටලුවක් නැහැ, සිදුවන හානිය එලෙසින්ම වන්දි වශයෙන් ලැබෙනවා. ඌණ ගිනි රක්ෂණයේදී ඒ සිදු වෙච්ච හානියටම වන්දි ලැබෙනවද නැත්නම් අනුපාතිකව ගණන් බල අඩු වන්දියක්ද ලැබෙන්නේ කියලා තීරණය වෙන්නේ සාමාන්‍ය වගන්තියත් එක්කලා. සාමාන්‍ය වගන්තිය කියලා වචනෙන් වගන්තියක් ඇතුළත් වෙනවා. සාමාන්‍ය වගන්තිය ඇතුළත් කර ඇත. සාමාන්‍ය වගන්තිය බැහැර කර ඇත නැත්නම් ඇතුළත් නොවේ. වැනි වගන්ති දෙක එකක් දානවනේ. ඒ අනුව තමයි තීරණය වෙන්නේ. සාමාන්‍ය වගන්තිය
ඇතුළත් නම් අනුපාතිකව ගණන් බලලා අඩු වන්දිය තමයි ගෙවන්නේ. සාමාන්‍ය වගන්තිය ඇතුළත් නොවේ නම් අනුපාතිකව බලන්නේ නැහැ. සිඳුවන වන්දිය හානියට මුළු වන්දියම ගෙවනවා. හරිනේ. එහෙනම් එකෙන් අහන්නේ එකයි සාමාන්‍ය වගන්තිය ඇතුළත් වූයේ නම් හා දෙක ඒක ඇතුළත් නොවූයේ නම් හිමිවන වන්දි ප්‍රමාණයෙන් සඳහන් කරන්න. එහෙනම් පළවෙනි එක තමයි සාමාන්‍ය වගන්තිය ඇතුළත් වූයේ නම් සාමාන්‍ය වගන්තිය ඇතුළත් වූයේ නම් ඇතුළත් වූයේ නම් මොකද වෙන්නේ? අනුපාතිකව බලන්න. එහෙනම් කොහොමද හොයන්නේ? 50 ලක්ෂයක දේපලකට 40 ලක්ෂයක ඌන රක්ෂණයක් ගත්තනම් දසලක්ෂයක හානියක් වුණොත් කෙතරම් වන්දියක් ලැබිය යුතුද? ඒකයි තර්කය. 50 ලක්ෂයක දේපලකට 40 ලක්ෂයක අඩු රක්ෂණයක් නම් ගත්තේ දසලක්ෂයක හානියක් වුණාම කෙතරම් වන්දියක් ගෙවුවොත් සාධාරණ වන්දියක් වෙනවද කියන තර්කය තමයි මේ සූත්‍රයෙන් විද්‍යාමාන වෙන්නේ. එහෙමනම් දසලක්ෂය මෙතනට 5ක් යනවා. 5 වරක් 8ක් යනවා. එහෙමනම් හම්බෙන්නේ කීයද? රුපියල් 8 ලක්ෂයයි. දසලක්ෂයක්ම හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඔය සාමාන්‍ය වගන්තිය ඇතුළත් නම්. සාමාන්‍ය වගන්තිය ඇතුළත් නොවේ නම් දැන් ඔප්පුවේ වන්දියගේ 40 ලක්ෂයක් තියෙනවනේ. ඩැමේජ් එක අඩු වෙන්නේ ලක්ෂ 10නේ. ලක්ෂ 10ම හම්බ වෙනවා. අපි තුන් වැරදිලාවත් 40 ලක්ෂ 45ක ඩැමේජ් එකක් වුණා කියලා. ඒතර ගෙවන්නේ කීයද? ඒතර ගෙවන්නේ 40 ලක්ෂ 40යි. මොකද ඔප්පුවේ වන්දියගේ 40 ලක්ෂනේ. ඒ අභිභවා ගෙවන්න බෑ. ඒ නිසා ඔප්පුවේ වන්දියගේ වූ 40 ලක්ෂයට යටත්ව සිදුවන ඕනෑම ප්‍රමාණයක හානියකට වන්දිය හම්බ වෙනවා. හැබැයි වාරිකයේ වැඩි. මතකයිනේ සාපේක්ෂව ඒකෙදි වාරිකයේ වැඩි. මේකේ වාරිකයේ අඩුයි. එහෙමනම් මෙතනදී රුපියල් දසලක්ෂයම ලැබෙනවා. අනුපාතික බෙලිල්ලක් නැහැ. මේක අමතක මේ කරන්න එපා. මේක නිතරම විශේෂයෙන්ම වාස්තික අභ්‍යාසවලත් ව්‍යුහගත අභ්‍යාසවල දෙකේදීම විභාගයට යොමු වෙලා තියෙනවා. ඊළඟට 7 වෙනි ආදර්ශ ප්‍රශ්නය. සීමා සහිත ඉන්දියන් ඕෂන් සමාගමට අයත් රුපියල් ලක්ෂ 400ක් වටිනා නෞකාව සීමා සහිත ජපන් ෂිපින් සමාගමට වර්ෂ 5ක් සඳහා රුපියල් ලක්ෂ 300කට කුලියට ලබා දීලා තියෙනවා. හරිනේ. ඉන්දියන් ඕෂන් සමාගමේ යාත්‍රාව ලක්ෂ 400ක් වටිනවා. ඒක ජපන් ෂිපින් සමාගමකට වර්ෂ 5ක් සඳහා රුපියල් ලක්ෂ 300කට කුලියට දීලා තියෙනවා. ඒ තුල දිමුත් කුසල් හා තිසරට අයත් රුපියල් ලක්ෂ 50, ලක්ෂ 40, ලක්ෂ 10ක් වටිනා නැව්බඩු ප්‍රවාහනය කරනවා. පැහැදිලිනේ? මේ නැව්බඩු ප්‍රවාහනය කරන අතරතුරදී කුසල්ට අයත් රුපියල් ලක්ෂ 10ක බහඬ මුහුදු හෝබාව සීබ්‍රීස් එක මුහුදු වල ගත්ත කියන්නේ ජල අංශු නිසා විනාශ වුණා. අනිවාර්යයෙන්ම යකඩ බහඬ වෙන්නේ නැති, මල බඳින්නේ නැති. හරිනේ? කුසල්ගේ ලක්ෂ 10ක බහඬ සීබ්‍රීස් එකෙන් විනාශ වුණා. ඒ කියන්නේ මොකද්ද? ස්වභාවික හේතු. මුහුදු ප්‍රවාහන්ට අදාළ ස්වභාවික හේතුවක් නිසා විනාශ වුණා. එහෙමනම් ඒ ලක්ෂ 10ක බහඬ වලට ඩැමේජ් එක වෙන කවුරුත් බාර ගන්න නැහැ. ඒක කුසල් විසින් පුද්ගලිකව බාර ගන්න ඕනේ. ඒක තමයි විශේෂ අලාභය කියන්නේ. එහිදී කුසල්ගේ නැව්බඩු රක්ෂණ උපයෙන් එයාට ඒකට වන්දි හම්බ වෙනවා. ඒක තමයි විශේෂ වන්දිය කියන්නේ. හරිනේ? ඉන්පසු ඇති වූ හදිසි අනතුරකින් යාත්‍රාව සහ නැවියන් බේර ගැනීම පිණිස දිමුත්තයත් රුපියල් ලක්ෂ 5ක බහඬ මුහුදුබත් කළා. ඉන්පස්සේ මුහුදු අනතුරකට මුහුණ දෙන්න වුණා. ඒකෙන් දිමුත්තයත් ලක්ෂ 5ක බහඬ බිලි කරලා නැවත් නැව්බඩුත් නැවියුත් බේර ගන්න සිද්ධ වුණා. මෙහිදී මතුවන විශේෂ වන්දි හා සාමාන්‍ය වන්දි ප්‍රමාණයන් සඳහන් කරන්න. එමනම් මුලින්ම එකම ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් අහනවා. වන්දි දෙකම අහනවා. කලාතුරකින් තමයි මේ වගේ දෙපැත්තම අහන්නේ. නැත්තම් අහන්නේ එක්කෝ විශේෂ වන්දිය නැත්තම් සාමාන්‍ය වන්දිය. වැඩිපුරම අහලා තියෙන්නේ සාමාන්‍ය වන්දිය තමයි අහලා තියෙන්නේ. එහෙනම් විශේෂ වන්දිය අපිට වරහන් දාන්න පුළුවන් නම් කුසල්නේ. කුසල් කියලා. කුසල්ගේ බහඬ වලට නෙමෙයි හානිය උනේ. ඒක එයා දරා ගන්න ඕනේ. රුපියල්
ලක්ෂ 10යි. ඒකට වෙන කවුරුත් සම්බන්ධ නැහැ. එයා බාර ගන්නවා. එයාගේ නැවුබඩු රක්ෂණ ඔප්පුවෙන් ලක්ෂ 10 හම්බ වෙනවා. එතකොට ඒක විශේෂ වන්දියක් වෙනවා. එතකොට වන්දිය ගෙවන්න පෙර ඒක විශේෂාලාභයක්. එයාට පැවරුණු එයා බාර ගන්න ඕන හානියක් වුණා. දෙවෙනි තවර ලකුණ තමයි සාමාන්‍ය පොදු වන්දිය. අන්න ඒක බෙදෙනවා. සාමාන්‍ය පොදු වන්දිය. ඒකෙදි වෙන්නේ මොකක්ද? මුහුදු වනතුරකින් බේරගන්න, නැවේ බර අඩු කරගන්න, සැහැල්ලු කරගන්න දිමුත් අයත් ලක්ෂ 5ක බහඬ බිලි කරා. මුහුදුබත් කළා. ඒ නිසා යාත්‍රාව නැවුබඩු නැවියන්ට වෙන හානිය බැහැර කරගත්තා. ඒ නිසා මේ දිමුත් වෙච්ච හානියෙන් කොටසක් දිමුතුත් බාර ගන්න ඕනේ. යාත්‍රාවට සම්බන්ධ සීලුම දෙනා. නැව් කුලී සමාගම පාව ගන්න ඕනේ. මොකද හේතුව දැන් මේ නැව කුලීට අරන් තියෙන්නේ. දැන් ජපන් ශිපින් සමාගම සතුව තමයි තියෙන්නේ. එයාගේ අතේ තීද්දි යාත්‍රාවට හානි වුණොත් ඒ ජපන් ශිපින් සමාගම ඉන්දියන් ඕෂන් සමාගම කියන නැවයිතිකාර සමාගමට මුළු අන්දිම ගෙවන්න එපේ. දැන් එහෙම ගෙවන්න වෙන්නේ නැහනේ. ඒ නිසා ජපන් ශිපින් සමාගමට වාසියක් වුණා. නැව බේරිච්ච නිසා. ඒ නිසා ඒ කුලීකරුවොත් බාර ගන්නවා. නැව් සමාගමත් බාර ගන්නවා. සෙසු නැව් බඩු හිමියොත් බාර ගන්නවා. මතකයිනේ? ඕකට අපි හොයන සූත්‍රය මතකයිද? සූත්‍රය තමයි නැවේ යගය, නැව් කුලිය වටිනාකම, සෙසු නැව් බඩු වලගේ එකතු කරලා ටෝටල් එක ගන්න. ඒක තමයි යාත්‍රාවට සම්බන්ධ මුළු වගේ කියන්නේ. හරිද? ඒ මුළු වගේ හොයාගෙන ඒ මුළු වගේට එකිනෙකාගේ දායක වූ ප්‍රමාණයන් බිලි කළ අලාභයක් දාලා වැඩි කරනවා. වැඩි කරාම එනවා එකිනෙකාගේ බාර ගන්න ඕන අලාභය. එකිනෙකාගේ නැව් බඳ සහ නැව් බඩු ඔප්පුවට ඒ සදා වන්දි ලැබෙනවා. හරිද? එහෙනම් ඕෂන් සමාගම ටයත් නැවයගේ ලක්ෂ 400යි. ජපන් ශිපින් සමාගමේ වර්ෂ 5ක කුලියට ගත්ත කුලිය ලක්ෂ 300යි. දිමුත් කුසල් තිසරට අයිති බහඬ ලක්ෂ 50යි 40 10යි. එහෙමනම් මුලින්ම අපි හොයාගන්න ඕනේ යාත්‍රාවට සම්බන්ධ මුළු වගේ. යාත්‍රාවට අදාළ මුළු වගේ හොයන්නේ කොහොමද? ඕෂන් ඉන්දියන් ඕෂන් ඉන්දියන් ඕෂන් සමාගමේ නැවේ යගේ ලක්ෂ 400යි. අපි ලක්ෂ වලින්ම ගමුකෝ. ලක්ෂ 400යි. ඊට පස්සේ ජපන් ශිපින් සමාගම තමයි කුලීකරු. ජපන් ශිපින් සමාගම ලක්ෂ 300කට කුලියට ගත්තා. ඊට පස්සේ නැව් බඩු දිමුත් කුසල් ඒ වගේම තිසර දිමුත් අයිති ලක්ෂ 50ක බහඬ. කුසල්ට අයිති ලක්ෂ 40ක බහඬ. තිසරට අයිති ලක්ෂ 10ක බහඬ මේක තිබුණා. එහෙනම් ඕක තමයි මුළු වගේ කියන්නේ. යාත්‍රාවයගේ නැව් කුලියට දීලා තිබුණා නැව් කුලියාගේ සහ නැව් බඩු හිමියන්ගේ අගයන් එකතු කරාම තමයි මුළු වටිනාකම එන්නේ. එහෙමනම් 0.8යිනේ ලක්ෂ 700යි 750යි 790යි ලක්ෂ 800යි. හරිනේ. එතකොට මේකේ සූත්‍රය තමයි මුළු වගය ඉර උඩ බිලි කළ අලාභය වැඩි කරනවා එකිනෙකාගේ දායකයින්. ඒ කියන්නේ මෙන්න මේ නැව් සමාගම බාර ගන්න උන ෂෙයාර් එක හොයන්න
400 වැඩි කරනවා. මේ උත්තරේ. කුලීකරුවගේ ෂෙයාර් එක හොයන්න 300 වැඩි කරනවා. දිමුත්ගේ ෂෙයාර් එක 50 වැඩි කරනවා. කුසල්ගේ ෂෙයාර් එක 40 වැඩි කරනවා. තිසරගේ ෂෙයාර් එක ලක්ෂ 10 වැඩි කරනවා. වැඩි කරාම එනවා අර බිලිකලා ලාභෙනේ ලක්ෂ 5ක බහන්නේ. දිමුත්ගේ බහන්න මුහුදුපත් කළා ලක්ෂ 5 බෙදිලා යන ආකාරය. තේරුණාද? එහෙනම් එහෙමනම් අපි මුලින්ම හොයනවා සාමාන්‍ය පොදු අලාභ නැත්තම් වන්දි. ගණනය කිරීම දෙකම එකයි. තේරුණාද? ඉන්දියන් shipping සමාගමේ ෂෙයාර් එක හොයන්න මොකද කරන්නේ? ඉරයට ලක්ෂ 800. ඉර උඩ බිලිකල අලාභයේ ලක්ෂ 5යි. වැඩි කරනවා මේ මුළු අගේට ඉන්දියන් shipping සමාගමේ දායකත්වයේ ලක්ෂ 400. ලක්ෂ 400 වැඩි කරනවා. සමානයි 400 2යි දෙවරක් 2යි ලක්ෂ එහෙනම් ලක්ෂ 2.5 එනවා. ඒ කියන්නේ මුළු බිලිකලා ලාභේ ලක්ෂ 5යි. එකෙන් භාගයක්ම ඉන්දියන් shipping සමාගම බාර ගන්න ඕනේ. හේතුව යාත්‍රාවට අදාළ මුළු වගේම ලක්ෂ 800යි. ඒකෙන් භාගයක්ම අයිති වෙන්නේ ඉන්දියන් shipping සමාගමට. මොකද යාළගේ දායකත්වයේ නැවයාගේ ලක්ෂ 400ක්. ඒකෙන් භාගය නම් එයා තමයි වැඩි පංගුවක් බාර ගන්නවා. තේරුණාද? දෙවනුව ජපන් shipping සමාගම. ජපන් shipping සමාගම මේ විදියමයි නේ. බිලිකලා ලාභේ ඉර උඩ යාත්‍රාවට අදාළ මුළු වගේ ඉර යට. එහෙනම් මේ මුළු වගේට ඒගොල්ලන්ගේ දායකත්වය යන්නේ නැව් කුලියාගේ මේ මුළු වගේට ආවේ කුලියනේ අපි ගත්තේ. එහෙනම් ඒ මේ මුළු වගේට ගත්ත ෂෙයාර් එක වැඩි කරනවා 300. 0.2යි 0.2යි. පස්වරක් 3 15යි 8යි. සමානයි ලක්ෂ 1.8යි 7ක් දල වශයෙන්. ඊළඟට 50 40 10නේ දිමුත්. දිමුත්ගේ ෂෙයාර් එකත් ඒ වගේමයි. මේ උත්තරේමයි 5 බෙදීම 800. මේ මුළු වගේට දිමුත්ගේ දායකත්වය 50යි. ලක්ෂ 50යි. බිඳුවට බිඳුවක් ගියා. පස්වරක් 5 25යි. බෙදීම 80 සමානයි ලක්ෂ 0.31යි. ඔය වගේම කුසල් විචාර හොයන්නෙත් මෙහෙමයි. 5 බෙදීම 800. ඒ 800 කියන මුළු වගේට යාගේ දායකත්වය ලක්ෂ 40යි. එතකොට 4 5 20යි 80යි. සමානයි ලක්ෂ 0.25යි. ඊළඟට තිසරගේ මේ පැටර්න් එකමයි. තිසරගේ සාමාන්‍ය පොදු වන්දිය 5 බෙදීම 800මයි. වැඩි කරන යාගේ ෂෙයාර් එක 10යි. 0.0යි. එතකොට 5 බෙදීම 80. 5 බෙදීම 80 ලක්ෂ 0.0.06යි. පැහැදිලි? එතකොට
මේ සියල්ල එකතු කරාම අනිවාර්යයෙන්ම බිලිකලා ලාභේ ලක්ෂ 5 එන්නට ඕනේ. ලක්ෂ 5 එන්නට ඕනේ. පැහැදිලිනේ? එතකොට මේ වගේ අපි බෙදුවම අනිවාර්යයෙන්ම ලක්ෂ 5ට සමාන වෙන මේක දැන් අපි ආසන්න දශම වලට ගත්තේ. ඔයාලට දශම එකක විතර වෙනසක් වෙන්න පුළුවන්. හරිනේ? හරියටම අපි දැන් මම කැල්කියුලේටර් පාවිච්චි කරන්නේ නැහැනේ. බෙදුවම ලක්ෂ 5 බෙදෙන්න ඕනේ. පැහැදිලිද? ඔය වගේ මේකේ ක්‍රමය අල්ලගන්න අපිට අවශ්‍ය වෙන්නේ යාත්‍රාවට සම්බන්ධ මුළු අගේ හොයා ගන්නවා. යාත්‍රාවේ අගේ, නැව් කුලිය අගේ, නැව් බඩුල අගේ. ඒක තමයි මේ ලක්ෂ අපි 800 කියලා ගත්තේ. ඊට උඩට දානවා බිලිකලා ලාභේ. වැඩි කරනවා ඒ ලක්ෂ 800ට එකිනෙකාගේ දායකත්වයෙන්. ඒතොර එනවා සාමාන්‍ය පොදු අලාභය ඒකම තමයි වන්දි වශයෙන් ලැබෙන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ගැටලුවට යමු. 8 වෙනි ආදර්ශ ප්‍රශ්නය. කර්මාන්ත ශාලා දෙකක් සමාන වටිනාකම් වලට ගිනි රක්ෂණය කර ඇත. එහෙත් ඒ සඳහා ගෙවන වාරිකය වෙනස් වේ. මෙලෙස වාරික අතර වෙනස්කම් ඇතිවීමට හේතු විය හැකි කරුණු මොනවාද? අපි මේක තවත් සරල කරගමුකෝ මේ ප්‍රශ්නේ. කම්හල් දෙකක් තියෙනවා එකම ස්වභාවයෙන්. එකම ධාරිතය කම්හල් දෙකක් කියලා හිතන්නකෝ. එකම තැන නෙමෙයි හොඳේ. එක හා සමාන කම්හල් දෙකක් කියලා හිතන්න. එකම වටිනාකම් යුක්ත කම්හල් දෙකක් තැන් දෙකක තියෙනවා. ඒ දෙක අපි දුම් එකම රක්ෂකයා විසින් රක්ෂණය කරනවා. එකම රක්ෂකයා විසින් රක්ෂණය කරනවා. පැහැදිලිද? එතකොට එහෙමනම් කම්මල් දෙකේ වටිනාකම එකම ගෘහ නිර්මාණ ශිල්පය අනුව හදලා තියෙනවා නම් වටිනාකම සමාන නම් වාරිකේ සමාන වෙන්න එකම රක්ෂකයනේ. නමුත් වාරිකේ එකක වැඩි එකක අඩුයි. එකක වාරිකේ වැඩි එකක වාරිකේ අඩුයි. ඒකට තව හේතු තියෙනවා. එකක් මොකද්ද? එකක් තමයි කම්මල් දෙක තුල නිපදවන නිමෙවුම් වල අවදානමේ තියෙන වෙනස. අපි හිතමු එක කම්මලක රතිඤ්ඤ හදනවා. තවත් කම්මලක අයිස් හදනවා. අයිස් කුට්ටි. තේරෙනවද කතාව? එහෙනම් රතිඤ්ඤ කම්මලේ වෙඩි බෙහෙත් පරිහරණය වැඩි නිෂ්පාදන ක්‍රියාවලට ගිනි ගැනීමේ අවදානම වැඩි, පිපිරීම අවදානම වැඩි. තේරෙනවද? එහෙනම් රක්ෂකයාගේ අවදානම වැඩි. ඒ නිසා එතන අනිවාර්යෙන් වාරිකේ වැඩි වෙනවා. අයිස් කම්මලේ ගොඩාක් වෙලාවට අයිස්නේ නිපදවන්නේ. පිපිරීමේ සම්භාවිතාවය අඩුයි. වෙඩි බෙහෙත් පාවිච්චි කරන්නෙම නෑනේ. ඒ නිසා අනිවාර්යෙන් මෙතන රක්ෂකයාගේ අවදානම අඩුයි. එහෙනම් වාරිකේ අනිවාර්යයෙන්ම අඩු වෙනවා. එහෙනම් පළවෙනි එක තමයි නිපදවන නිමෙවුම් වල අවදානමේ වෙනස. පැහැදිලිනේ? ඒ අනුව වාරිකය අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ අවදානම්කාරී භාණ්ඩයක් හදන කම්මලක වාරිකය වැඩි. අවදානම්කාරී බවෙන් අඩු භාණ්ඩයක් හදනවා නම් අනිවාර්යයෙන් වාරිකය අඩු වෙනවා. දෙවැනි එක තමයි මේ කම්මල් ගොඩනැගිලි වල අවට පරිසරය. අපි හිතමු එක කම්මලක් තියෙන්නේ විශාල වැවක් සමීපේ. ආසන්නයේ වෙන පදිංචි නිවාස මුකුත් නැහැ, හුදකලා ප්‍රදේශයක්. ගොඩක් වෙලාවට ඒ කම්මලට වෙන ඩැමේජ් එකක් අපිට හිතන්න අමාරුයිනේ. අනික ගිනි ගැනීමක් වුණා කියන්නකෝ. ප්‍රශ්නයක් නැහැ, වැවෙන් වතුර පොම්ප කරන්න පුළුවන්, ගින්න බඩ පවත්වන්න පුළුවන්. තවත් කම්මලක් තියෙනවා රසායනික ද්‍රව්‍ය නිපදවන කම්මලක් ආසන්නේ. අන්න ඩේන්ජරස්. රසායනික ද්‍රව්‍ය නිපදවන කම්මලක් ආසන්නේ. ඒතර රසායනික ද්‍රව්‍ය කම්මල පිපිරීමේ අවදානමක් තියෙනවා. නේ ගිනි ගැනීමේ අවදානම වැඩි. ඒක පිපිරුණොත්, ගිනි ගත්තොත් මේ කියන කම්මලත් මොකද වෙන්නේ? ඉබේම විනාශ වෙලා යනවා. අන්න ඒ නිසා එයාට පරිසරයේ තියෙන අවදානම්කාරී බව වැඩි කම්මලේ වාරිකේ වැඩි වෙනවා. අවට පරිසරයේ අවදානම්කාරී බව අඩු නම් අනිවාර්යෙන් වාරිකයත් අඩු වෙනවා. එහෙනම් දෙවෙනි එක තමයි අවට පරිසරයේ ඇති නැත්නම් පවතින අවදානම්කාරී භවයේ වෙනස නිසා වාරිකය අඩු වැඩි වෙනවා. තුන්වෙනි එක තමයි එක් කම්මලකට ලබාගත් ගිනි රක්ෂණයට අතිරේක ආවරණ ගොඩක් අරන් තියෙන පුළුවන්. පිපිරීම ආවරණේ, නැචරල් ඩිසාස්ටර් කවර් එක නැත්නම් ස්වභාවික විපත් ආවරණේ, ඒ වගේම කැරලි කෝලහල ආවරණේ, වැඩ වර්ජන මගින් විය හැකි අලාභ ආවරණේ,
තේරෙනවද? ඒ වගේම ගුවන් යානා ගැටීම් ආවරණය අනුෂංගික ලාභ ආවරණය මතකද? ගිනි ගැනීමක් නිසා කම්හල් පරිශ්‍රය විනාශ වුණොත් ව්‍යාපාර කටයුතු ඇනහිටීමෙන් නැතිවන ආදායම් අහිමිවීම, අතිරේක වියදම් දැරීම, සේවක වැටුප් වලට අමතර වන්දි ගන්න. ඒ වගේ ආවරණ වැඩි වෙන්න මොකද වෙන්නේ? වාරිකේ වැඩි වෙනවා. එක කම්මලක ඒ වගේ අතිරේක ආවරණ අඩුවෙන්ම නම් අරන් තියෙන වාරිකේ අඩු වෙනවා. පැහැදිලිනේ? එhmenan ලබා ඇති අතිරේක ආවරණ සංඛ්‍යාවේ වෙනස නිසා. පැහැදිලිනේ? හතරවෙනි එක තමයි මේ කම්හල් ගොඩනැගිලි තනන්න පාවිච්චි කර මෙටීරියල් අමුද්‍රව්‍ය. අපේ තුමු එක කම්හලක් හදලා තියෙන්නේ අපේ තුමු රස්නය උණුසුම ආරක්ෂා කරගන්න කියලා හાર્ඩ් බෝඩ් ඒ වගේම පොල්ලතු තල්ලතු වගේ මෙටීරියල් පාවිච්චි කරලා තියෙනවා. එක කම්මලක වැඩිපුරම තියෙන වහල පවා කොන්ක්‍රීට්. තේරුණාද? එහෙනම් ගින්නක් ඇති වුණත් කොන්ක්‍රීට් ලේසින් පුච්චන්න බෑනේ. ඒකේ ගිනි අවදානම අඩුයි. දැන් පොල්ලතු කාඩ්බෝඩ් ඒ වගේ තල්ලතු පාවිච්චි කරා නම් මොකද වෙන්නේ? සුස් ගාලා ගිනි ගන්නවා. එහෙනම් ගිනි අවදානම වැඩි. එහෙනම් ඒකේ වාරිකේ අනිවාර්යෙන් වැඩි වෙනවා. අරකේ වාරිකේ අඩු වෙනවා. තේරෙනවනේ? එhmenan කම්හල් ගොඩනැගිලි තැනීමට භාවිතා කළ ද්‍රව්‍යයන්ගේ වෙනස්කම් නිසා අනිවාර්යයෙන්ම වාරිකේ අඩු වැඩි කරන්න වෙනවා. මෙන්න මේ වගේ හේතු නිසා තමයි එකම රක්ෂකයා විසින් සමාන වටිනාකමින් යුක්ත කම්මල් දෙකක් රක්ෂණය කරත් වාරික අසමාන වෙන්නේ. පැහැදිලිනේ? අපි වලු ඊළඟ ප්‍රශ්නය. පුද්ගල අනතුරු රක්ෂණය personal accident cover PAC cover කියන්නේ යන්න පැහැදිලි කරන්න. එය ලබාගත හැකි රක්ෂණ ඔප්පු වර්ගයේ කුමක්ද? එමගින් ආවරණය වන්නන් පැහැදිලි කරන්න. දැන් පුද්ගල අනතුරු ආවරණයේ අයිති වෙන්නේ මෝටර වාහන රක්ෂණයටනේ. මෝටර රක්ෂණයටයි. දැන් මෝටර රක්ෂණයේ මූලික වර්ග අපි තුනක් කිව්වනේ. එකක් අවම තෙවන පක්ෂ රක්ෂණය. තව එකක් ගිනි හා සොරබිය ආවරණයේ සහිත තෙවන පක්ෂ රක්ෂණය. තව එකක් සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය හෝ විස්තීර්ණ රක්ෂණය. මූලික වර්ග තුනයිනේ. දැන් සමහර අයක හතරක් කියලා කරනවා. සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයයි විස්තීර්ණ රක්ෂණයයි දෙකක් කියලා. ෆුල් ඉන්ෂුරන්ස් and comprehensive වචන වල වෙනසක් තියෙනවනේ. දෙකක්ම නෙවෙයි. තෙවන පක්ෂයවත් අවම තෙවන පක්ෂ මතකයිනේ. වාහන අනතුරකදී මහමග ගමන් කරන මගීන් සහ මහමග පිහිටි දීපල නැත්නම් තෙවන පාර්ශව අලාභහානි වලට විතරයි වන්දි ගෙවන්නේ. වාහනට ගෙවන්නෙත් නෑ, මගින්ට ගෙවන්නෙත් නෑ. තෙවන පාර්ශව ගිනි හා සොරබිය ආවරණය කියන රක්ෂණය ගත්තොත් එහෙනම් අනිවාර්යයෙන්ම ගිනි ගැනීමක් මගින් සොරකම් කිරීමක් මගින් වාහනයට වන හානියටත් වන්දි ලබා ගන්න පුළුවන්. කොහොමත් තෙවන පාර්ශවයටත් වන්දි ලැබෙනවා. ඒත් මගින්ට නෑ. තුන්වෙනි එක තමයි සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය. අන්නේ සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයට මේ PAC කවර එක ඇටච් කරගන්න පුළුවන්. මේක ගත්තොත් ඒ වාහනේ ගමන් කරන නම් කළ හා නම් නොකළ මගීන්ට හානි වුණොත් අනතුරක් මගින් වන්දි ලැබෙනවා. මේ කවර එක තියෙන්න ඕනේ. මම තියරි පාර්ට් එක කරද්දී ඔබට අවධාරණය කරලා කිව්වා සාමාන්‍ය ලංකාවේ වාහන මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුල ලියාපදිංචි කරන ක්‍රමවේද දෙකක් තියෙනවානේ. එකක් තමයි ප්‍රයිවට් පර්පස් වෙහිකල්. අනිත් එක ඩුවල් පර්පස් වෙහිකල් නැත්නම් බිස්නස් පර්පස් කියලා තෝරගම කියනවා. ප්‍රයිවට් පර්පස්, බිස්නස් පර්පස්. නැත්නම් ඩුවල් පර්පස්. දැන් අපේ පෞද්ගලික භාවිතයට තමයි අපි නිවසකට ගෘහයකට වාහනයක් ගන්න. අපි ඒකෙන් මගීන් ප්‍රවාහනය කරන්නේ නැහනේ. ගාස්තු අය කරලා මගීන් ප්‍රවාහනය කරන්නේ නැහැ. ඒක අපේ පාවිච්චියට තියෙන්නේ. ඒකෙදි අපි සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයක් ගත්තොත් මෙන්න මේ කවර එක ඕල්රෙඩි
ඉන්ක්ලූඩ් වෙනවා. නිරායාසයෙන්ම මේ කවර එක ඇතුළත් කරලා තියෙන්නේ. එහෙමනම් අපේ ගෙදර වාහනයට ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් වාහනේ ගමන් කරන අපිටත් හානියක් වුණොත් වන්දි ලැබෙනවා. හැබැයි ඩුවල් පර්පස් ඕ බිස්නස් පර්පස් නම් ව්‍යාපාරික අරමුණින් ඒ කියන්නේ ගාස්තු අය කරලා බහඬෝ මගින් ප්‍රවාහනය කරන අපි කියනවා වෙළඳ වාහනයක් කියලා. වෙළඳ වාහනයකට නම් PAC කවර එක ඇතුළත් කරලා දෙන්නේ නැහැ. එහෙම පරීක්ෂණ ලංකාවේ නැහැ. ඒක වෙනම ගන්න ඕනේ. වෙනම අප තව අතිරේක වාරික මුදලක් ගෙවලා ඇතුළත් කරගත්තොත් තමයි වාහනේ ගමන් කරන රියදුරාට සහායකට වෙනත් අයට හානි වුණාම වන්දි ලැබෙන්නේ. පැහැදිලිනේ? එහෙමනම් පුද්ගලයන් තුරු රක්ෂණය කියන්නේ මොකද්ද? වාහනයක ගමන් කරන නම් කළ හා නම් නොකළ පාර්ශවයන්ට හානි වුණොත් වන්දි ලබාගත හැකි අතිරේක ආවරණය තමයි අතිරේක ආවරණය මතක තියන්න. එක්ස්ට්‍රා කවර එකක් මේක. අතිරේක ආවරණය තමයි පුද්ගලයන් තුරු ආවරණය කියන්නේ. මේ ආවරණය ඇතුළත් වුණොත් තමයි සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයකදී පවා ගමන් කරන අයට වන්දි ලැබෙන්නේ නැත්නම් වන්දි ලැබෙන්නේ නැහැ. හැබැයි ඒක මම නැවත මතක් කරනවා අවධාරණය කරනවා පුද්ගලික භාවිතය සඳහා වාහනයක් ලියාපදිංචි කරලා තියෙනවා. අපේ ගෙදරක පාවිච්චි කරන වාහනයක් තියෙනවා. ඒ වාහනේට ලංකාවේ රක්ෂකයෝ රක්ෂණ කර්මාන්තයේ නියුක්ත සීලුම රක්ෂකයෝ පුද්ගලයන් තුරු ආවරණය ඇතුළත් කරලමයි දෙන්නේ. ඇතුළත් කරලමයි දෙන්නේ. දැන් ඔක හරියට පරිගණකයක් අපි මිලදී ගන්නකොට දැන් තරංගකාරී පරිසරයක් තුල ගොඩාක් මෘදුකාංග ඇතුළත් කරලානේ තියෙන්නේ. පරිගණක භාවිතයට ආවේ මුලින්ම අපි ඕලෙවල් විභාගය කරද්දි මගේ මතක හැටියට සාමාන්‍ය පෙළ ලියද්දි. ඉතින් ඒ කාලේ අපේ ලොකු තාත්තලා ගෙදර පරිගණකයක් ගේනවා. අපි දැන් මේක මැජික් වගේ. ඉතින් ඒ ලොකු තාත්තගේ අයියලා පුතාලා දෙන්න මේක පාවිච්චි කරනවා. අපි යන හැමදාම මේගොල්ලෝ ගේම්ම ගහනවා. ඉතින් අපි කියන මේක වෙන දෙයක් කරන්න බැරිද එහෙම කියලා. නෑ මේක ගේම් විතරයි පුළුවන් කියලා කියනවා. මොකද ඒ කාලේ ගොඩක් මෘදුකාංග නෑ. ඔය ගේම් කීපයකට අදාළ මෘදුකාංග දාලා තිනවා. අනිත් ඒවා අපි ඔක්කොම ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඇතුළත් කරගන්න ඕනේ. අද එහෙම නෙවෙයිනේ. අද කම්පියුටර් ගන්න බොහෝ වෙලාවට සියලුම ක්‍රියාකාරකම් වලට අයිති මෘදුකාංග ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේ තමයි ප්‍රයිවට් පර්පස් වෙහිකල් එකකට මෙන්න මේ අතිරේක ආවරණේ දීලා තියෙන්නේ. අනිත් ඒවා දීලා නැහැ. තේරෙනවද? ඒක අපි පොදුවේ කියනවා මේ ආවරණය ඇතුළත් කරොත් තමයි වාහනයක විශේෂයෙන්ම වෙළඳ වාහනයක කියලා හයිලයිට් කරන එක වඩා හොඳයි. වෙළඳ වාහනයක ගමන් කරන නම් කළ සහ නම් නොකළ මගීන්ට හානි වුණොත් වන්දි ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි අයන ලියන්න ඕනේ වෙළඳ වාහනයක ගමන් කරන නම් කළහා නම් නොකළ පාර්ශවයන්ට විය හැකි හානි ආවරණය කරගත හැකි අතිරේක ආවරණය. මේක අනිවාර්යයෙන්ම අතිරේකයි. අතිරේක ආවරණය. ඊට පස්සේ ආයන්න. ඒ ලබාගත හැකි රක්ෂණපු වර්ගය. මේක ලබා ගන්න පුළුවන් සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයටයි. මතක තියාගන්න සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය සාමාන්‍යයෙන් වෙන්නේ හදිසි අනතුරු ඒ වගේම ගිනි උවදුරු සොරබිය උවදුරු කියන මූලික වර්ග කීපයක් විතරක් ඇතුළත් කරලා තියෙන අතිරේකව. තේරුණාද? නමුත් ඉන් එහාට ජල ගැලීම්, ස්වභාවික විපත්, කැරලි කෝලහල, ඒ වගේම පිපිරීම්, භූමිකම්පා ඒ වගේ ආවරණ විශාල ප්‍රමාණයක් ඇතුළත් කරොත් ඒ සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය මේ අපි හඳුන්වනවා විස්තීර්ණ කොම්ප්‍රිහෙන්සිව් විස්තීර්ණ රක්ෂණය කියලා. විස්තීර්ණ කියන්නේ අතිරේක ආවරණ ගොඩාක් විස්තරණය කරලා තියෙනවා. ඇතුළත් කරලා තියෙන අර්ථය. ඒ නිසා සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයයි විස්තීර්ණ රක්ෂණයයි පැහැදිලිවම දෙකක් නොවේ එකක්. එකම වෙනස සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයට අතිරේක ආවරණ වැඩි වෙලා ඒකේ වටිනාකම වැඩි වුණාම තමයි විස්තීර්ණ කියලා පාවිච්චි කරන්නේ. එහෙනම් සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයක් එක තමයි මේක ගන්න පුළුවන්. තෙවන පක්ෂ රක්ෂණයට මේක අදාළ නැහැ. මොකද තෙවන පක්ෂ රක්ෂණයේදී වාහනේ ගමන් කරන්නට ගෙවන්නේ නැහැනේ.
ෆුල් එකේ තමයි ගෙවන්නේ. එහෙනම් සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය අයන්න. එමගින් ආවරණය වනන් පැහැදිලි කරන්න. මේකෙන් ආවරණය වෙනවා නම් කළ හා නම් නොකළ කියලා පාර්ශ්ව දෙකක්. හරිද? උඩ අපි දෙපැත්තට දාන්න පුළුවන් මේ වගේ නම් කළ අනික් පැත්තට නම් නොකළ දෙගොල්ලක්ම අයිති වෙනවා. නම් කළ කියන්නේ වාහන හිමිකරු. නම් කරන්න පුළුවන් හිමිකරු. දෙවැනි එක හිමිකරුගේ පවුලේ සමාජිකයි. නම් කරන්න පුළුවන්. බිරිඳ දූ දරුවන් නම් කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි දැන් මගේ පුද්ගලික වාහනේ වුණත් නිතර අපි හිතමු ගමන් කරනවා කියලා මගේ මිත්‍රයෙක් තේරුණාද? අපි හිතමු ප්‍රභාත් කියලා මිත්‍රයෙක් කියලා. එවනම් මේ මිත්‍රයා නිතර යන නිසා අනතුරක් වුණොත් මෙයාටත් හානියක් වෙන්න නිසා මට පුළුවන් සානුකම්පිතව මෙයාවත් නම් කරන්න. මගේ කැමැත්තනේ තේරුණාද? එහෙනම් නම් කළ තැනැත්තන් ඔයගේ තුන්ගොල්ලක් මේකට අයිති වෙනවා. නම් නොකළ කියන්නේ ගොඩක් වෙලාවට වෙළඳ වාහනවලදී. දැන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් කියන්නකෝ. ඒකේ ගමන් කරන මගීන්ව නම් කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මගීන් ප්‍රවාහනය කරන බස් රථයකට ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට මේ කවර එක ගත්තොත් එහෙනම් මගීන් අයිති. ඒ බස් රථේ අනුතුර වෙද්දි ගමන් කරා කියලා ඔප්පු කරන්න ප්‍රවේශ පත්‍රය අතේ තියෙනවා. තිබුණොත් ඒ මගීන්ටත් ඉවරයි. එහෙනම් වෙළඳ වාහනවල මගීන් නම් කරන්න බෑනේ. දෙවෙනි එක තමයි රියදුරු තැනකම නිකන් ඩ්‍රයිවිං සීට් එක මතක් වෙන්නේ අපි හින්දා රියදුරු මහතා කියලා ලියමු. රියදුරු මහතාව නම් කරන්න බෑ. මොකද එයා වෙනස් වෙනවා. අද රියදුරු මහත්මයා ඉන්නවා හෙට එයා අපි අයින් කරනවා. අලුත් කෙනෙක් එනකොට එයා හෙට වැඩට එන්නේ අපි අලුත් කෙනෙක් පාවිච්චි කරනෝනේ. ඒ වගේම රියදුරු සහායක. එයාවත් අපට නම් කරන්න බෑ. මෙන්න මේ දෙගොල්ලොම අයිති වෙනවා මේ PAC කවර එකට. හොඳයි දරුවනේ අපි එතකොට අපි බොහෝ ව්‍යුහගත අභ්‍යාස කතා කරා. අපි ඊළඟට උත්සාහ කරනවා මේකේ වාස්තවික මේ පාඩම් ඒකකයට අදාළ වාස්තවික අභ්‍යාස කතා කරන්න. මතකනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව වැඩිපුරම අහන්නේ මොනවද? බහුවර්ණ ප්‍රශ්න 30ක් අහනවනේ. ඒකම සප්ලයි ටයිප්. හිස්තැන් පුරවන ප්‍රශ්න 10ක් අහනවා. ඒකම කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ක් අහනවා. මතකනේ? අපි ඒවට හුරු වෙන්න ඕන. මතකනේ? මම හැමදාම කියන දේ දැනුත් කියනවා. මොකද්ද? බොහෝ අවුරුදු වලදී දෙවන ප්‍රශ්න පත්‍රේ නම් දීර්ඝ පිළිතුරු ලියන රචනා ශෛලී ප්‍රශ්නවත් ව්‍යුහගත ස්ට්‍රක්චර් ක්වෙස්චන්ස්. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේදී ළමයි 80 85 90 95 ගන්න ලකුණු. ඒ ශිෂ්‍යයම හෝ ශිෂ්‍යාවම පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී එනම් වාස්තවික අභ්‍යාස ප්‍රොපෝෂනල් ක්වෙස්චන් වලදී ලකුණු 40 45 50 55ට වැටෙනවා. ඒ නිසාම ඒ සාමාර්ථයක් නෑ දෙකෙන් බෙදෙනකොට ඇවරේජ් ගන්නකොට. එහෙම වෙන්න බෑනේ. ලකුණු 80 90 95 ගත්ත දරුවට ඇයි මේ වාස්තවික අභ්‍යාස ඇතුළත් ප්‍රශ්න පත්‍රයේ ලකුණු අඩු ගන්න 75ක් 70ක් ගන්න බැරියයි? ප්‍රධාන හේතු දෙකයි. මම මේ හැම පාඩමක් අවසානයේම මේ සාකච්ඡාදී මම මතක් කරලම දැන් ඔබට ඒක ඔළුවට වදිලා තියෙනවා. එකක් තමයි සමස්ත විෂය නිර්දේශය පිළිබඳව අවබෝධයක් ඔබ අරගෙන නැහැ. නැත්නම් සමස්ත විෂය නිර්දේශයේ සෑම මාතෘකාවක් අනුමාතෘකාවක් ඔස්සේම සෑම විෂය සංකල්පයක්ම ඔබ ස්පර්ශ කරලා නැහැ. හේතුව වාස්තවික ප්‍රශ්න හදන්නේ සෑම විෂය නිර්දේශයේ සෑම අස්සක් මුල්ලක් නෑරම කියලා අපි කියන්නේ. සමස්ත විෂය නිර්දේශ අස්සක් මුල්ලක් නෑරම ටච් වන ආකාරයෙන් ස්පර්ශ වන ආකාරයෙන් ප්‍රශ්න හදනවා.
අපි විෂය නිර්දේශ සෑම අස්සක් මුල්ලක් නෑරම අපි ස්පර්ශ කරලා නැත්තම් විෂය කරුණු හදාarලා නැත්තම් අනිවාර්යයෙන්ම අපි හිර වෙනවා. දෙවෙනි එක තමයි ඔබ ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍රයට කොහොමත් අඩුබර තැබීමක් කරනවා. එකවුන්ටින් පේපර් එක අමාරුයි. ඉකෝන් පේපර් එක අමාරුයි. BS නම් අවුලක් නෑ වගේ මානසිකත්වයක් තියෙන විතරනේ මගේ කණින් අහලා තියෙන ළමයි කතා වෙන විදියට. සහ BS පේපර් එකෙත් පළවෙනි ප්‍රශ්න පත්‍රේ ඉතින් ළමයිම කියනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කියලා. එහෙම කියන එක වැරදි. ඒක වාස්තවික ප්‍රශ්න පත්‍රය. තේරෙනවද? බහුවර්ණ විතර නෙවෙයි සප්ලයි ටයිප් උත් තියෙනවනේ. එන්න ළමයිගේ භාෂාවෙන් කිව්වොත් ළමයි කියනවා බහුවර්ණ පේපර් එක නම් අවුලක් නෑ. නැත්තම් කෙටි ප්‍රශ්න පත්‍රයේ අද තියෙන ෆස්ට් පේපර් එක කෙටි ප්‍රශ්න අවුලක් නෑ. මොකද බර තබන්නේ නෑ. ලේසි කියලා හිතෙනවා. ඒ නිසා වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ. එය එන්නේ කාරණා දෙකම තමයි මම හැමදාම කියනවා වගේ ලකුණු අඩුවෙන බලපාන. එහෙම ලේසි නෑ දරුවනේ මේක අමාරුයි. මම කියන්නේ ව්‍යුහගත එක ලේසි. අපිට වක්‍රවහරි පිළිතුරක් ලියවුනොත් ලකුණු භාගයක් හරි ලැබෙනවා. මේකේ වක්‍ර කතාවක් නෑනේ. අහන්නේ ඍජු ප්‍රශ්න, ඍජු පිළිතුරු. තියෙන්නේ තනි පිළිතුරු. හරියට මේ නියම පිළිතුරු ලියන්න ඕන. ආසන්න පිළිතුරක් කතාවක් නෑනේ. තේරෙනවද? ඒ නිසා ඔබ ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ මේ ප්‍රශ්නවලට. මුළු සිලබස් එකම සෑම මාතෘකාවකම සෑම අනුමාතෘකාවකම අපි හොඳට පරිශීලනය කරන්න ඕනේ. තේරෙනවද? ඊළඟට බොහොම ඉහළ බර තැබීමක් කරන්න ඕනේ. මේ පේපර් එකට අපි හරියටම ලිව්වොත් තමයි ලකුණු ලැබෙන්නේ. නැත්නම් ලකුණු ලබා ගන්න අමාරුයි කියන පොඩි මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒ නිසා ඔබ බොහොම පරිස්සමෙන් කලබලයක් නැතුව සංයමයෙන් තෝරා බේරාගෙන ප්‍රශ්න කියවන්න ඕනේ. ප්‍රශ්නයේ අර්ථය විනිවිද භාවයෙන් දකින්න ඕනේ. අවශ්‍යම පිළිතුර නිවැරදි one and only answer කියලා අපි කියන්නේ. තියෙන එකම පිළිතුර නිවැරදිව තෝරගෙන ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒ ආభాෂය මම හිතන්නේ දැන් ලැබිලා තිබි මාතෘකා 7කට ප්‍රධාන පාඩම් මේක 7කට අදාළව මේ වගේ අභ්‍යාස කරා. අපි දැන් මේ කතා කරන 8 වෙනි එකට අදාළ එවැනි අභ්‍යාස නිසා ඔබ දැනටමත් කිසියම් පන්නරයක් ලබලා ඇති. තව තවත් ඒ පන්නරේ වැඩි කරගෙන ඒ ලිවීමේ තාක්ෂණය ප්‍රශ්න හඳුනා ගැනීමේ තාක්ෂණය ඔබ වර්ධනය කරගන්න. ඒතර ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ විභාගෙදී. අපි බලමු නිවැරදි පිළිතුර තෝරලා ඒකේ නිවැරදි අංකය ප්‍රශ්න ඉදිරියේ තියෙන තිත්තිරිමත ලියන එක දන්නවනේ. මේ 2000 විභාගයට අහපු ප්‍රශ්නේ. බහුවර්ණ ප්‍රශ්නේ 27 වෙනි බහුවර්ණ වශයෙන් අහපු ප්‍රශ්නේ. ජීවිත රක්ෂණයට පමණක් අදාළ රක්ෂණ මූලධර්ම ඇතුළත් කාණ්ඩය වන්නේ. ජීවිත රක්ෂණයට පමණක් අදාළ රක්ෂණ මූලධර්ම තුලත් කාණ්ඩය. මතකනේ? ජීවිත රක්ෂණයට අදාළ නැහැ මොනවද? හානිපූර්ණය අදාළ නැහැ. එයාගේ පරිවාර මූලධර්ම දෙක වන ආදේශනේ දායකත්වය අදාළ නැහැ. හානිපූර්ණේ ආදේශනේ දායකත්වය තුනම අදාළ නැහැ. ජීවිත මිල කරන්න බෑනේ. සෙසු තුන අනිවාර්යයි. මොනවද? ආසන්නතම හේතුව, රක්ෂ හිමිකම, උපරිම විශ්වාස තුනයි. එහෙනම් අහන්නේ ජීවිත රක්ෂණයට පමණක් අදාළ රක්ෂණ මූලධර්ම. අදාළ. උපරිම විශ්වාසය අදාළයි. හානිපූර්ණේ අදාළ නැහැ නිසා ඒක වැරදි. උපරිම විශ්වාසය අදාළයි. රක්ෂ හිමිකමත් අදාළයි. එහෙනම් මේක තමයි උත්තරේ. බලමු ඊළඟට රක්ෂ හිමිකම අදාළයි, හානිපූර්ණේ අදාළ නැහැ. උපරිම විශ්වාසය අදාළයි, දායකත්වය අදාළ නැහැ. රක්ෂ හිමිකම අයිති, ආදේශනේ අයිති. ආදේශනේ කියන්නේ හානිපූර්ණම කොටසක්. එහෙනම් පැහැදිලිවම පිළිතුර මොකද්ද? දෙවෙනි පිළිතුරයි. මතකනේ? ඉතින් මේ ප්‍රශ්නේ පොත මේ දෙන උත්තරත් එක්ක ඇත්තම හරියට අපි තප්පර දෙක තුනක් ඊටාම සංයමයෙන් නිර්වුල් මනසින් බැලුවේ නැත්නම් මේ උත්තර පැටලෙනවා. මුලින්ම තමන් උලුවට ගන්න ජීවිත රක්ෂණයට අදාළ නැත්තේ හානිපූර්ණය සහ යාගේ උපමූල ධර්ම දෙක. දායකත්වය ආදේශනේ. හරිනේ? එවනම් ජීවිත රක්ෂණයට පමණක් අදාළ වෙන මූල ධර්ම ගත්තොත් එහෙනම් අයිති වෙන්නේ මොනවද? උපරිම විශ්වාසය, රක්ෂණ හිමිකම, ආසන්නතම හේතුව කියන තුනෙන් දෙකක් තමයි ඕනේ. එහෙනම් ඒක තියෙන එකම පිළිතුර මොකද්ද? දෙවෙනි පිළිතුර. පැහැදිලිනේ? දෙවෙනි පිළිතුර. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මේකත් 2000 ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍යයෙන් රක්ෂණයෙන් දරුවනේ MCQ ප්‍රශ්න දෙකක් ඇවරේජ් අහනවා. ඇතැම් අවුරුද්දට තුනක්. එක තනි ප්‍රශ්නයක් අහන්නේ තාම කලාතුරකින්. නිතරම දෙකක් හෝ තුනක් අහනවා. ඒකලු තියාගන්න. 28 වෙනි ප්‍රශ්නය වශයෙන් ආපු එක තෙවන පක්ෂ මෝටරත රක්ෂණ ඔප්පුවක් යටතේ ආවරණය වන්නේ. තෙවන පක්ෂ මෝටරත රක්ෂණ ඔප්පුවක් යටතේ ආවරණය වෙන්නේ. කවුද?
බාහිර පුද්ගලයන් සහ දේපල වලට හානියක් වුණොත් ඒගොල්ලන්ට විතරයි වන්දි ගෙවන්නේ. වාහනය හෝ හිමිකරු හෝ ගමන් කරන්නට ගෙවන්නේ නැහැ නේ. එහෙනම් මෝටර රථයේ අයිතිකරුට සහ රීදුරට සිදුවන හානිය වැරදි. තර්ඩ් පාර්ටි එකේ මේගොල්ලන්ට ගෙවන්නේ නැහැ. ඒක ගෙවන්න ෆුල් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. අනික මෝටර රථයේ ගමන් කරන මගීන්ට හා ගෙන යන භාණ්ඩ වලට සිදුවන හානිය පැහැදිලිවම වැරදි. තෙවන පාර්ශ්ව විතරයි. මෝටර රථයට හා බාහිර දේපල වලට වැරදි. මොකද මෝටර රථයට ගෙවන්නේ නැහැ. ඒ නිසා ඒකත් වැරදි. බාහිර දේපල හරි. මෝටර රථයේ ගෙන යන භාණ්ඩ වලට සහ බාහිර දේපල වලට වැරදි. මෝටර රථයේ ගෙන යන භාණ්ඩ වලට ගෙවන්නේ නැහැ. බාහිර දේපල හරි. ඒ නිසා සමස්තයක් වශයෙන් ඒකත් වැරදි. බාහිර පුද්ගලයින්ට හා බාහිර දේපල වලට අන්න හරි. එහෙනම් තෙවන පක්ෂ රක්ෂණයේදී වන්දි ගෙවන්නේ බාහිර පුද්ගලයන්ටයි දේපල වලටයි සිදුවන හානියට පමණයි. එහෙනම් මේක තමයි පිළිතුර පස්වන පිළිතුර. ඒකත් හරි පරිස්සමෙන් කොච්චර පහසුයි කියලා දැනුණත් නෑ පහසුනොත් මම මේක නිවැරදිව පරිස්සමෙන් හඳුනා ගන්නවා කියන විශ්වාසයෙන් මේ වගේ උත්තර පහම කියවලා ඕනේ යන්න. ඔබ තුන්වෙනි උත්තරේ නිවැරදි කියලා හිතන්නකෝ. එතනින් නතර වෙන්න එපා. ඊටු උත්තර දෙක කියවන්න. තුන්වෙනි උත්තරයට වඩා නිවැරදි උත්තරයක් 4 5 තියෙන්න පුළුවන්. පහම කියවන්න ඕනේ. right. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2001 විභාග ප්‍රශ්න පත්‍රයට යොමු වෙච්ච 27 වෙනි අභ්‍යාසය. රක්ෂ හිමිකම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය. රක්ෂ හිමිකම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය. කියන්නේ මොකද්ද? වැරදි. අහන්නේ සාවද්‍ය මේක නිර්වද්‍ය කියලා එහෙම උඩ ගත්තොත් ඉවරයි. සාවද්‍ය ප්‍රකාශය. දැන් එක අවුරුද්දක මට මතක හැටියට 2004 5 දී දෙකෙන් එකක් ඇහුවා එක ළඟ ඇහුවා සාවද්‍ය කියලා ඇහුව ප්‍රශ්නය. කියන්නේ මාතෘකා දෙකක් විෂය ඒකක දෙකකින් ඇහුව ළඟ සාවද්‍ය ප්‍රකාශය කියලා. ඊළඟ ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්න තියෙනවනේ. ඒක ඇහුව නිර්වද්‍ය ප්‍රකාශය කියලා. දැන් ළමයා අර ප්‍රශ්න දෙකකින්ම සාවද්‍ය මානසිකත්වෙනේ ගියේ. තුන්වෙනි එකත් ගන්නවා සාවද්‍ය කියලා. අහන්නේ නිර්වද්‍ය එක. මොකද ඒ අවුරුද්දේ ලියපු ළමයි මට කිව්වා නේස අපි පැටල ගත්තා අර දෙක සාවද්‍ය අපි මේකත් සාවද්‍ය කියලා අයියෝස බලන්න අපි මේකට උත්තරේ දන්නවා අපිට හරිය ප්‍රශ්නෙදී නහයෙන් අඬනවා. එහෙම දේවල් වෙන නිසා මම ඒකේ ප්‍රශ්නයක් මොකද ගිය මීට පෙර කතා කළ ප්‍රශ්නේ මේකයි ඔබ ජෑම් කරගන්න එපා මික්ස් කරගන්න එපා. ඒ ප්‍රශ්නේ කතා කරලා ඉවරයි. ඉවල කෙලින්ම ඔබ සුදු පාට කණ්ණාඩියක් දාගෙන ඕනේ ඊළඟ ප්‍රශ්න දිහා බලන්න. අරවත් එක පටල ගන්න එපා. තේරුණාද? දැන් සමහර අය හිතනවා ඉමීඩියට් ඉස්සෙල්ලා ප්‍රශ්නේ උත්තරේ 3 නම් මේකේ උත්තරේ 3 වෙන්න බෑ වගේ හදාගන්න. ඒ අපි මානසිකයිනේ ලෙඩක් නෙවෙයි නෑ. සමහර අවුරුදු වල බහුවර්ණ ප්‍රශ්න එක දිගට පහකම උත්තරේ සමාන. ඒ කියන්නේ පළවෙනි උත්තරේ නම් පළවෙනි උත්තරේ. වෙනස් වෙලා නැහැ. එහෙමත් තියෙන පුළුවන්. ඒ නිසා අපි ගියේ මිඩ් ඉස්සෙල්ලා ප්‍රශ්නේ උත්තරේ 3 මේකේ 3 වෙන්න බෑ කියන මානසිකත්වයෙන් ප්‍රවේශ වෙන්න එපා. අහන්නේ රක්ෂ හිමිකම සම්බන්ධයෙන්. රක්ෂණය කරන්න නැති අයිතිය සම්බන්ධයෙන් වැරදි එකයි අහන්නේ. කල්බදු ක්‍රමයට වාහනයක් මිලටගත් අයෙකුට එම වාහනේ පිළිබඳ රක්ෂ හිමිකමක් ඇත. ඇතද ඔව්. අපි ලීස් කරලා ගන්නේ. කල්බදු ක්‍රමයට අපි වාහනයක් ගන්නවා. ගත්තම වාහනේ භුක්තිය තියෙන අපිටනේ පාවිච්චි කරන්නේ. ඒ වාහනේ අහිමි වුණොත් මට අවාසියක් වෙනවා. පැවතීමෙන් වාසියක් වෙනවා. රක්ෂ හිමිකමක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නේ. ඒක හරි. එහෙනම් ඒක නිවැරදි නම් උත්තරේ නෙවෙයි අහන්නේ වැරදි එකයි. නිවසක් කුලියටගත් පුද්ගලයෙකුට එම නිවස පිළිබඳ රක්ෂ හිමිකමක් නොමැත. හරි ඒක. කුලියට ගත්තොත් නෑ ළමයි. මාසිකෝනේ කුලිය ගවන්නේ. මේ මාසේ කුලිය ගියෝ මේ මාසේ ඉන්න පුළුවන්. ඊළඟ මාසේ කුලිය ගියොත් අපි යවන්නත් පුළුවන්. ඒ නිසා අපිට හිමිකමක් නෑ. නමුත් බද්දර කියන්නේ කෙලින්ම අපේ අවුරුද්දකට දෙකකට අපි ලීස් ඇග්‍රීමන්ට් එකක් ගහනවා. එන අවුරුදු දෙක අවසන් වෙනකම් අපිට මුදල ඒගොල්ලෝ ගෙවනවා. තේරුණාද? ගෙවන්න පොරොන්දු වෙලා තිනව එක්කෝ. අයින් කරන්න බෑ. එහෙනම් ඒගොල්ලන්ට ඒ නිවස අහිමි වුණොත් විනාශ වුණොත් වෙන නිවසකට යන්නත් බැරි වෙන්න පුළුවන්. ඒ අපිට අවුරුදු දෙකේම බදු මුදල ගෙවලා තියෙන්නේ. ඒ නිසා ඒ බද්දර ගත්ත ඒවා පුළුවන් කුලියට ගත්තව රක්ෂණය කරන්න බෑ. හිමිකමක් නොමැත. ඒක හරි. එහෙනම් හරිනම් උත්තරේ ඒක නෙමෙයි. ප්‍රෝණ වැරදි උත්තරේ. ඊළඟට තුන්වෙනි එක. නැව්ගත භාණ්ඩ තොගයක් පිළිබඳව නැව් සමාගමකට රක්ෂ හිමිකමක් ඇත. දැන් නැවක භාණ්ඩ ප්‍රවාහනය කරන්න අපි බාර දෙනවනේ. ඒ නැව්ගත භාණ්ඩ තොගේ අපි නැවට බාර දුන් භාණ්ඩ තොගේ පිළිබඳව නැව් සමාගමට රක්ෂ හිමිකමක් තියනවලු. තියනවද? බෑනේ. එහෙම නෑනේ. නැවෙන් ප්‍රවාහනය කරාට භාණ්ඩ වල අයිතිය තියෙන අපිටයි. අපිටයි භාණ්ඩ රක්ෂණය කරන්න පුළුවන්. නැව් සමාගමට අයිතියක් නෑ. එහෙනම් එතන ඇත්ත කියන එක වැරදි.
එහෙනම් සාවද්‍යක වෙන්නේ බොහෝ වෙලාවට මේක. බලමු ඊළඟ දෙකත් කියවල. මෙතනින් නතර වෙන්නේ නැහැ. හතරවෙනි එක ගුරුවරයාට තම ශික්ෂා පිළිබඳ රක්ෂහිමිකමක් නොමැත. ඒක හරිනේ. මම ගුරුවරයෙක් නම් ඔබනේ මගේ ශිෂ්‍යයෝ මට ඔබව රක්ෂණය කරන්නයි තියන්නේ නැහැ ගුරුවරයෙකු පළියට. රක්ෂහිමිකමක් නැහැ. තේරෙනවද? එහෙනම් ඒක හරි. හරිනම් උත්තරේ ඒක නෙමෙයි. ඒකත් හරි. ව්‍යාපාරිකයෙකුට තම ගනුදෙනුකරුවන් පිළිබඳ රක්ෂහිමිකමක් නොමැත. දැන් මම ව්‍යාපාරිකයෙක් මමත් එක්ක ඔබ ගනුදෙනු කරනවා. මගේ කස්ටමර්ස්ලා ඔබ මට පුළුවන් ද ඔබව රක්ෂණය කරන්න බෑ. එහෙම රක්ෂහිමිකමක් නැහැ. එහෙනම් හිමිකමක් නැත්තම් ඒකත් හරි. එහෙමනම් අපිට තෝරගන්න වෙන්නේ මොකද්ද ආසන්න උත්තරේ? වැරදි උත්තරේ මොකද්ද? නැව්ගත බහන්න තෝගයක් රක්ෂණය කරන්න නැව් සමාගමට බලයක් නැහැ කියන එක තමයි උත්තරේ තුන්වෙනි එක. තුන්වෙනි උත්තරේ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මේ 2001 විභාග ප්‍රශ්න පත්‍රයේදී යොමු වෙච්ච MCQ ප්‍රශ්නය. මතකද මොකක්ද MCQ කියන්නේ? ගොඩක් අය දන්න කිව්වත් අමතක කරගන්න. මොකක්ද MCQ කියන්නේ? බහුවර්ණ තමයි මොකක්ද ඉංග්‍රීසි ටර්ම් එක? මල්ටි චොයිස් ක්වෙස්චන්ස් කියන එක. මල්ටි චොයිස් ක්වෙස්චන් වර්ණ පහක්. 28 වන ප්‍රශ්නය වශයෙන් යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්නය. රක්ෂණය සමපේක්ෂණ ක්‍රියාවකින් වෙනස් වීමට බලපාන මුළු ධර්මය වන්නේ. මේ සමපේක්ෂණ ක්‍රියාවකින් වෙනස් වීමට බලපාන මුළු ධර්මය. මොකද්ද මේ සමපේක්ෂණ ක්‍රියාවක් කියන්නේ? ලාභ ඉපයීමට දරන ප්‍රයත්නයක් කියන එකයි. රක්ෂණය ලාභ උපයන්න දරන උත්සාහයකින් වෙනස් වෙනවා. ලාභ උපයන්න දරන උත්සාහයකින් නැත්නම් රක්ෂණයේ ලාභ චේතනාවෙන් බැහැර කරන මුළු ධර්මය කියලා මේ අහන්නේ. හරිද? මොකද්ද? රක්ෂ හිමිකමය, උපරිම විශ්වාසය, හානිපූර්ණය, දායකත්වය, ආදේශනය. මොකද්ද ඔක පැහැදිලිම උත්තරේ මොකද්ද? හානිපූර්ණය. ඇයි මේ හානිපූර්ණදී පැහැදිලිවම කියනවා සිදුවෙච්ච හානිය සමනය කරගන්න පමණක් වන්දි ගෙවිය යුතු බව. වන්දි ගෙවිය යුතු බව. ඊට වඩා වන්දි ගෙවන්න බෑ. වන්දි ගෙවන්නේ නෑ කියන තැන තියෙනවා. මොකද සිදුවෙච්ච හානියට වඩා වන්දි ගෙවුවොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ලාභ ලබනවා. සමපේක්ෂණයකට තල්ලු වෙනවා. එහෙනම් පැහැදිලිම උත්තරේ 3. නමුත් මේකෙත් පොඩි ගැටලුවක් තියෙනවා. එවකට ප්‍රශ්න පත්‍රය සම්පාදනය කරපු කන්ට්‍රෝලින් චීෆ් යතින් වෙච්ච පොඩි මිස්ටේක් එක. මොකද්ද? මේක රක්ෂ හිමිකමත් හරි. පළවෙනි එකත් හරි ළමයි. ඇයි? මට රක්ෂ හිමිකමක් නැති විෂය වස්තුවක් රක්ෂණය කරන්න දුන්නොත් මම බොහෝ විට රක්ෂණය කරයි. මට අයිති නැති විෂය වස්තුවනේ. මම ඒ විෂය වස්තුවට මමම කාටත් හොර රහසේ හානි කරන්න පුළුවන්, විනාශ කරන්න පුළුවන්. හානි කරලා මම වන්දි ගන්න පුළුවන්. මම වන්දි ගත්තා කියලා ඒ විෂය වස්තු හිමි කරනට මම දෙන්නේ නැහැ නේ. මමනේ රක්ෂණය කළේ. මං ගන්නවා. ලාභයක් නේ, සූදුවක් නේ එතකොට. සමපේක්ෂණයි. තේරෙනවද? ඒ නිසා රක්ෂණ කිවිසුම මතකද මං කිව්වා තීරිපාටිදී කිව්වා රක්ෂණ කිවිසුම ආරම්භයේදීම. රක්ෂණ කිවිසුම ඇති කරගන්නකොටම රක්ෂණ කිවිසුමක් නොව ඒ සූදු කිවිසුමක් බවට පරිවර්තන වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට අයිති නැති, හිමිකමක් නැති දේපල රක්ෂණය කරන්න අවස්ථාව ලැබුණොත් වෙන්නේ ඒකනේ. ඒකට තමයි රක්ෂ හිමිකම මුල් ධර්මයේ බැරියර් එකක් වෙන්නේ. බල සම්පන්න බාධකයක් කරලා තියෙන්නේ. තේරුණාද? රක්ෂ හිමිකමක් නැත්නම් අපිට රක්ෂණය කරන්න දෙන්නේ නැහැ. එහෙනම් හිමිකමක් නැති දෙයක් රක්ෂණය කරලා හිතාමතාම ලාභ කරලා අපිට වන්දි ගන්න බෑ. සමපේක්ෂක වශයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඒකත් හරි. දෙකම හරි. මේ වගේ උත්තර දෙන එක හොඳ නෑ කියන එකයි මගේ මතය. මේක විවාද අපේක්ෂා කළෙත් මේකයි හානිපූර්ණේ. මොකද සිදු වෙච්ච හානියට වඩා වන්දි දුන්නොත් ලාභ ලබනවා, සමපේක්ෂකයෙක් වෙනවා. නිසා සිදු වෙච්ච හානියට විතරයි වන්දි ගෙවන්න කියන උත්තරය තමයි තෝරගත්තේ. මේකත් හරි. මොකද මේක වන්දි ලබන මොහොතේදී හරියට උත්තර මෙන්න මේක ගිවිසුම ආරම්භයේදී. ගිවිසුම ආරම්භයේදී සමපේක්ෂණයෙන් බැහැර කරනවා. බැහැර කරයි. මේක වන්දි ගෙවන මොහොතේදී වන්දි ගෙවන අවස්ථාවේදී සමපේක්ෂණයෙන් බැහැර කරනවා.
දෙකම හරි. නමුත් ඉතින් තෝරගත්තේ අර හානියක් සිදු වුණාම ඊට වඩා වන්දි ගෙවන්නේ නැහැ. ගෙවුවොත් ලාභ ලැබෙනවා කියන අර්ථ තමයි ගත. මේකත් හරි ඉතින්. තේරුණාද? ඉතින් මමත් පිළිගන්නවා වඩා බර මේකට තමයි. මොකද හිමිකමක් නැත්තම් කොහොමද රක්ෂණය වෙන්න දෙන්නේ නැහනේ. ඒ තර්කෙ මත තේරෙනවද? හිමිකමක් ඇතානතා රක්ෂණය වෙලා හානියක් වුණාම ඊට වඩා වන්දි ගෙවුන්නේ ලාභ ලබන්නේ. ඉතින් වඩා හොඳයි මේක. නමුත් මේකත් හරි. ඉතින් අපි තෝරගමු තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2002 විභාගයට යොමු වෙච්ච ගැටලුව 28 වන බහුවර්ණ ප්‍රශ්නය වශයෙන්. ප්‍රතිරක්ෂණය යනු මතකනේ ව්‍යුහගත ගැටලු වලට නිරන්තරයෙන්ම එනවා. ඒ මදිවට වාස්තවික ගැටලු වලටත් යොමු කරනවා. ප්‍රතිරක්ෂණය යනු යම් වත්කමක් එහි වටිනාකම කොටස් වශයෙන් රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කිරීම නෙවෙයිනේ. යම් වත්කමක් කියන්නේ අගෙන් ඉහළ වටිනාකමක් තියෙන වත්කමක් අගේ වැඩි නිසා කොටස් කරලා රක්ෂකෝ කීප දෙනෙකුට රක්ෂණය කරනවා. ඒක මොකද්ද? ඒ ප්‍රාරක්ෂණය. ප්‍රතිරක්ෂණය නෙවෙයි. ඒක වැරදි. යම් වත්කමක් මුළු වටිනාකමට රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කිරීමයි. යම් වත්කමක් මුළු වටිනාකමට රක්ෂණ සමාගම් කිහිපයක. ඒත් මොකද්ද? ඒත් ප්‍රාරක්ෂණය. ඒකත් වැරදි. ඒ ප්‍රාරක්ෂණයම මේ ක්‍රම දෙකකට අර්ථකථනය කරලා තියෙනවා. ටග්ගලව තේරෙන්න ඕගොල්ලන්ට සංජානනය වෙන්න ඕනේ. තුන්වෙනි එක යම් වත්කමක් එහි වටිනාකමට වඩා වැඩි අගයකට රක්ෂණය කිරීමයි. යම් වත්කමක් එහි වටිනාකමට වඩා වැඩි අගයකට. ඒ කියන්නේ අධිරක්ෂණය. ප්‍රතිරක්ෂණය නෙවෙයිනේ. ඒකත් වැරදි. ඒක අධිරක්ෂණය. මොන මෙතන ලියන්නම් ඒ අධිරක්ෂණය. මේ අධිරක්ෂණය. මේක මොකද්ද? ප්‍රාරක්ෂණය. මේක මොකද්ද? මේකත් ප්‍රාරක්ෂණය. පැහැදිලිනේ? ඊළඟට යම් වත්කමක් එහි වටිනාකමට වඩා අඩු වගයකට රක්ෂණය කිරීම. ඒකත් නෙවෙයි. ඒ මොකද්ද? ඒ ඌන රක්ෂණය. ඒ ඌන රක්ෂණය. ඒකත් නෙවෙයි. යම් රක්ෂිත වත්කමක් එහි රක්ෂකයා විසින් වෙනත් රක්ෂණ ආයතනයක රක්ෂණය කරනවා. යම් රක්ෂිත වත්කමක් ඒ අදාළ රක්ෂකයා වෙනත් රක්ෂණ ආයතනයක කීපයක රක්ෂණය කරනවා. අන්න ඒක තමයි ප්‍රතිරක්ෂණය කියන්නේ. දැන් ඒක තමයි පිළිතුර. ඒක තමයි උත්තරේ. මේක තමයි ප්‍රතිරක්ෂණය වෙන්නේ. පස්වෙනි පිළිතුර. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේකත් 2002 විභාග ප්‍රශ්න පත්‍රයේ තුලින් යොමු වෙච්ච ප්‍රශ්නය 29 වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් ආපු ප්‍රශ්නය. සිය නිෂ්පාදිත භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයින්ට සිදුවීමට ඉඩ ඇති අවදානම ආවරණය කර ගැනීමට නිෂ්පාදකයෙකුට ලබාගත හැකි රක්ෂණ උපවර්ගය වන්නේ. සරලයිනේ ප්‍රශ්නේ. පැහැදිලි. තමන් නිපදවන භාණ්ඩ පරිභෝජනය කරාම පාරිභෝගිකයින්ට සිදුවීමට ඉඩ ඇති අවදානම. සෞඛ්‍යමය ගැටලු. නේ? ආවරණය කරගන්න අනිවාර්යෙන් පාරිභෝගිකයන්ට වන්දි ගෙවන්න වෙනවනේ. අන්න ඒක ආවරණය කරගන්න නිෂ්පාදකයන් ලබාගත හැකි රක්ෂණය. මොකද මේ රක්ෂණය ගත්තොත් පාරිභෝගිකයන්ට වන්දියක් ගෙවන්න උනොත් රක්ෂකයාගෙන් වන්දිය හම්බ වෙනවා. ව්‍යාපාරිකගේ ධනය ඉතුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද්ද? ජීවිත රක්ෂණ ඔප්පුව නෙවෙයි, තෙවන පක්ෂ රක්ෂණ ඔප්පුව. මේක ඇවිල්ලා පුද්ගලයින්ට මේක පුද්ගල ජීවිතවලට අයිති. මේක නෙවෙයි උත්තරේ. මේක රථවාහන රක්ෂණය. රථවාහන ඒකත් නෙවෙයි උත්තරේ. විස්තීර්ණ රක්ෂණ ඔප්පුව ඒකත් වැරදි. ඒකත් එමමයි. රථවාහනමයි. මහජන වගකීම් රක්ෂණය ඒක අපි තියමු. සේවක වන්දි රක්ෂණය ඒකත් වැරදි. වැඩ කරද්දී සේවකයන්ට අනතුරු මගින් හානි වුණාම වන්දි ලබා ගන්න හාම් පුතාලා සේවා යෝජකයෝ ලබා ගන්නේ මොකද්ද? සේවක වන්දි රක්ෂණය නැත්නම් සේව්‍ය වගකීම් රක්ෂණය නැත්නම් කම්කරු වන්දි රක්ෂණය. එහෙනම් මේක සේවකයින්ට අයිති වෙන්නේ. සේවකයින්ට මේකත් නෙවෙයි. මේක හරි මහජන වගකීම් රක්ෂණ ඔප්පුව. තව එකක් තියෙනවා මොකද්ද? නිෂ්පාදිත වගකීම් රක්ෂණය. ඒක තමයි හොඳම උත්තරේ. තේරෙනවද?
නිෂ්පාදිත වගකීම් product liability insurance. මගේ භාණ්ඩ පරිභෝජනය කරලා ඔබට හානියක් වුණොත් මං වන්දි ගෙවන්න ඕනේ. ඒ සඳහා මම ගන්නවා නිෂ්පාදිත වගකීම් රක්ෂණය. ඉතින් ඒ උත්තරේ නැහැනේ. එහෙනම් ඒකට ආසන්න උත්තරය වශයෙන් මේක අපිට තෝරගන්න පුළුවන්. මගේ භාණ්ඩ පරිභෝජනය කරාම පාරිභෝගික කියන්නේ මහජනතාව. මහජනතාවටම හානි පියවන්න වන්දි ලබා ගැනීම පිණිස අපි ගන්නවා මහජන වගකීම් රක්ෂණය. ඒ නිසා ඒකත් හරියටි. අපි මෙහෙම හිතමුකෝ. මෙතනට වැරදිලාවක් තිබුණා නම් අපි හිතමු මේ පස්වෙනි උත්තරේ නැතුව මෙතනට තියනවා කියලා හිතන නිෂ්පාදිත වගකීම් රක්ෂණය. මම ඔන්න එක ලියන්නද වරහන් ඇතුලේ. මෙතන අපි හිතමු නිෂ්පාදිත වගකීම් රක්ෂණය ඇත්නම් හොඳේ ඇත්නම් මේක තාම නැහැනේ. ඇත්නම් මේක තමයි පිළිතුර. ඇත්නම් මේ තමයි වඩා නිවැරදි පිළිතුර වෙන්නේ. අන්න ඒක තුළු විලි තියාගන්න. මේක තමයි වඩා නිවැරදි පිළිතුර වෙන්නේ. පස්වෙනි එක වෙනුවට නිෂ්පාදිත වගකීම් රක්ෂණයක් නම් වඩා නිවැරදි පිළිතුර මේකයි. මොකද මගේ නිෂ්පාදිත පරිභෝජනයෙන් පාරිභෝගිකයන්ට වන හානි සඳහා වන්දි ගෙවන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද නිෂ්පාදිත වගකීම් රක්ෂණය. තේරුණාද? ඒතකොට මහජන වගකීම් රක්ෂණයත් හරි. මේක තමයි වඩා හරි. දැන් මේ වඩා හොඳම පිළිතුර නැති නිසා දෙවන ආසන්න පිළිතුර වශයෙන් තමයි අපි හතරවෙනි එක සිලෙක්ට් කරන්නේ. පැහැදිලිනේ? උන්වගේ අපිට මතවාදයක් තියෙන්න ඕනේ. කටපාඩමේ නිකම්ම උත්තරේ මාක් කරලා හරියන්නේ නැහැ. යම් තාර්කික මතවාදයක් තුලින් තමයි අපි අපේ තර්කන ශක්තිය ප්‍රශ්න විශ්ලේෂණය කරන්න එපා. අපි ප්‍රශ්න විශ්ලේෂණය කරනවා, කොටස් කරනවා, විශ්ලේෂණය කරලා ඇගීමට ලක් කරලා අපි නිවැරදි පිළිතුර තේරීමේ තාර්කික භාවයේ මොහත් වෙන්නේ මේ වගේ විග්‍රහ කිරීම මගින්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 2003 අවුරුද්දේ යොමු වෙච්ච විභාග ප්‍රශ්නය 36 වෙනි ප්‍රශ්නය වශයෙන් හානිපූර්ණ මූලධර්මය අදාළ නොවන රක්ෂණ වර්ගයකි. හානිපූර්ණය අදාළ නැති. හානිපූර්ණය අදාළ නැත්නම් එයාගේ පරිවාර මූලධර්ම දෙකත් අදාළ නැහැ. හානිපූර්ණයයි දායකත්වයයි ආදේශනයයි. මොකද්ද? මුහුදු උදුරු රක්ෂණය. මුහුදු උදුරු රක්ෂණයට හානිපූර්ණය අදාළයි. හානිපූර්ණය අදාළ නැති මොනවටද? ජීවිත රක්ෂණයටයි පුද්ගල හදිසි අන්තුරු රක්ෂණයටයි. පුද්ගල හදිසි අන්තුරු රක්ෂණය තමයි පුද්ගල අහඹු රක්ෂණය කියන්නේ. ඒ දෙකට අදාළ නැහැ. ඇයි? මිල කරන්න බෑනේ. ජීවිතයක් අගය කරන්න බෑ. මුහුදු රක්ෂණයට අදාළයි. ගිනි මුදුරු රක්ෂණයට අදාළයි. අන්න ජීවිත රක්ෂණයට අදාළ නැහැ. පැහැදිලිම උත්තරේ මේකයි. නමුත් අපි ඉතුරු දෙකත් කියවමුකෝ. අනතුරු රක්ෂණය, රතවාහන රක්ෂණය ඒවටත් අදාළයි. එහෙනම් ජීවිත රක්ෂණය කියන එක තමයි පිළිතුර වෙන්නේ. ඒක ලේසි. තුන්වෙනි පිළිතුර. අපි ඊළඟ ප්‍රශ්නටත් යමු. 2003 විභාග ප්‍රශ්න පත්‍රයේටම යොමු වෙච්ච ප්‍රශ්නයක්. ඒ 37 වෙනි බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් 37. විස්තීර්ණ මෝටරත රක්ෂණ ඔප්පුවක් යටතේ වන්දි ලැබීමට හිමිකම් ඇත්තේ. විස්තීර්ණ මෝටරත රක්ෂණයක්. මතකනේ? සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයම තමයි විස්තීර්ණ මෝටරත රක්ෂණය දක්වා අපි විකාශනය වෙන්නේ. කරගන්නේ. කොහොමද? සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුවට වඩා වැඩි අතිරේක ආවරණ සංඛ්‍යාවක් තියෙනවා නම් ඒක තමයි විස්තීර්ණ වෙන්නේ. නැත්නම් සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුවටම අතිරේක ආවරණ කීපයක් ඇතුළත් කරලා මේ සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය තේරුණාද? වැඩි වියටපත් වූ යුවතියක් හා සමානයි. වැඩි වියටපත් වුණාම අනිවාර්යයෙන්ම මේ මොකද විස්තීර්ණ රක්ෂණය බොහොම පරිණත රක්ෂණ උප්පුවක් බවට පරිවර්තනය වෙනවා. වඩා පරිපූර්ණ රක්ෂණ උප්පුවක් බවට පත් වෙනවා. සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයට වඩා තේරුණාද? පරිණත වීමක් තමයි නැත්නම් වැඩි වියටපත් වීමක් තමයි මේ විස්තීර්ණ රක්ෂණයේදී වෙන්නේ. ඒ නිසා විස්තීර්ණ රක්ෂණයට බොහෝ ආවරණ තියෙන නිසා විස්තීර්ණ රක්ෂණයේදී වාහනයට සිදුවන හානි, තර්ඩ් පාර්ටි තෙවන පාර්ශවයන්ට වන හානි, ගමන් කරන මගීන්ට වන හානි සියල්ලම පියවනවා. තේරුණානේ? එහෙනම් පළවෙනි එක තමයි මෝටර රථයේ හිමිකරු. හානි වුණොත් ගෙවනවා. රේදුරාට හානියක් වුණොත් ගෙවනවා. රථයේ ගමන්ගත් මගීන්ට හානියක් වුණොත් ගෙවනවා. අනතුරටපත් වෙනත් බාහිර පාර්ශවයන්ට ගෙවනවා නම් උත්තරේ මොකද්ද? මේ ඔක්කොම හරිනම් ඉහත සියලුම පාර්ශවයන්ට තමයි ගෙවන්නේ. විස්තීර්ණ රක්ෂණය පස්වෙනි එක. දැන් තවදුරටත් සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුවක් ගත්තත් අර පුද්ගල අනතුරු ආවරණය නැත්නම්
මේ රීදුරාට එහෙම ගෙවන්නෙම නැහැ. මගීන්ට ගෙවන්නෙම නැහැ. නමුත් විස්තීර්ණ රක්ෂණේ ඕල්රෙඩි අනිවාර්යයෙන්ම පුද්ගල අනතුරු ආවරණ ඇතුළත් නිසා අනිවාර්යයෙන්ම හැමෝටම වන්දි ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2004 වර්ෂයේදී යොමු වෙච්ච විභාග ප්‍රශ්නය 14 වන බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් ජීවිත රක්ෂණය ඇතුළු සියලුම රක්ෂණ වලට අදාළ රක්ෂණ මූලධර්ම ඇතුළත් කාණ්ඩේ. ජීවිත රක්ෂණය ඇතුළු සියලුම රක්ෂණ වලට අදාළ රක්ෂණ මූලධර්ම. තේරෙනවද? ඒ කියන්නේ ජීවිත රක්ෂණය, දේපල රක්ෂණය දෙකටම අදාළ ඒවා. පළවෙනි එක උපරිම විශ්වාසය, රක්ෂණ හිමිකම, හානිපූර්ණය. මොකද කියන්නේ? මේ උත්තරේ ගන්න පුළුවන්ද බැරිද? ජීවිත රක්ෂණයටත් අදාළයි. සෙසු දේපල රක්ෂණයටත් අදාළයි. මේක ගන්න බෑ. ඇයි ගන්න බැරි? මේ උත්තර තුනේ මොකද්ද අපිට නොගැලපෙන්නේ? හානිපූර්ණය. මතක තියන්න හානිපූර්ණය. මොකද ජීවිත රක්ෂණයට අදාළ නැහැ හානිපූර්ණය. හානිපූර්ණය අදාළ නැත්නම් හානිපූර්ණයේම උප මූල ධර්ම දෙක, පරිවාර මූල ධර්ම දෙක වන දායකත්වයේ සහ ආදේශනයත් ගන්න බෑ. තේරෙනවනේ? හානිපූර්ණය ගැලපෙන්නේ නැත්නම් එයාගේ සබ් ප්‍රින්සිපල්ස් දෙක නැත්නම් උපමූල ධර්ම දෙකත් ගන්න බෑ. එhmenan හානිපූර්ණය, දායකත්වය, ආදේශනය. ඒ තුනෙන් එකක් උත්තරේට තිබේ නම් එය නෙවෙයි පිළිතුර වෙන්නේ. ඒ තුනෙන් එකක්වත් නොමැති පිළිතුර තමයි ජීවිත රක්ෂණයයි සෙසු රක්ෂණයයි දෙකටම මැච් වෙන උත්තරේ වෙන්නේ. එhmenan දෙවෙනි එක බලන්නකො. උපරිම විශ්වාසය හරි. රක්ෂ හිමිකමත් හරි. දෙපැත්තටම බලපානවා. නමුත් දායකේ නැත්නම් දායකත්වයේ කියන එක ජීවිතවලට විතරයි. එහෙනම් ඒක ගන්න බෑ. එහෙනම් ජීවිත මොකද ජීවිතවලට ඒක අදාළ නැහැ. හරිනේ? අහන්නේ ඒකනේ. ජීවිත රක්ෂණය ඇතුළු සියලුම රක්ෂණ වලට අදාළ. දායකත්වය ගන්න බෑ. තුන්වෙනි එක රක්ෂ හිමිකම ආදේශනය. ආසනතම හේතුව. මේකේ රක්ෂ හිමිකම හරි ආසනතම හේතුව හරි මේකේ ආදේශනය ගන්න බෑ. මේකේ දායකත්වය ගන්න බෑ වගේ මේකේ ආදේශනය ගන්න බෑ. ඇයි? හානිපූර්ණයම පරිවාර මූල ධර්ම තමයි මේ කියවෙන්නේ. ඊළඟට උපරිම විශ්වාසය, රක්ෂ හිමිකම, ආසන්නම හේතුව, ආසන්නතම හේතුව. අන්න ඒක ගන්න පුළුවන්නේ. ඒක හරිනේ දෙපැත්තටමයි තියෙන්නේ. උපරිම විශ්වාසය, රක්ෂ හිමිකම, ආසන්නතම හේතුව දෙකටමයි තියෙන්නේ. ඩෙෆිනිට්ලි උත්තරේ ඒක තමයි. ඒක තමයි උත්තරේ. මේ එකක්වත් උත්තර නෙවෙයි. අන්තිම එකත් බලමුකෝ. උපරිම විශ්වාසය හරි, රක්ෂ හිමිකම හරි දෙපැත්තටම අදාළයි. නමුත් ආදේශනය කියන්නේ අන්න මොකද්ද? හානිපූර්ණයම උපමූල ධර්මයක්. එහෙනම් ඒක ගන්න බෑ. මොකද ඒක ජීවිත රක්ෂණයට අදාළ නැහැ. ඒ නිසා ඒකත් ගන්න බැරි. නම් පැහැදිලිවම පිළිතුර මොකද්ද? හතරම උත්තරය. මම මේවා දැන් ඇත්තටම මේ ඕගලන්ට උගන්වන්න ඕන නිසා මම නැවත පරිශීලනය කරා. මල් ළඟ තියෙන ඇගීම් වාර්තා 2021 තාම ආවේ නැහැ. 2019 ආවෙත් නැහැ. 18 දක්වා තියෙනවා. 19 දැන් පිට වෙන්න බොහොම ළඟයිලු. ඒ 2018 අවුරුද්ද වෙනකම් මම මේ පාඩමට දාල මොනවද මට සැකසී තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මම ඇගීම් වාර්තා බැලුවා. මේකටත් තිබුණා. හොඳ නේද? මේ දැන් මේ ප්‍රශ්නේ දරුවෝ ලේසියිනේ. මේ ප්‍රශ්නය අමාරු නෑනේ. නමුත් ඇගීම් වාර්තාවේ තියෙනවා මේකත් සෑහෙන පිරිසක් වරද්දලා කියලා. ඉතින් කොහොමද විභාගයක් පාස් වෙන්නේ? කොහොමද දරුවන් විශ්වවිද්‍යාලයට යවන්නේ? මේ වගේ ලේසි එකක් තියෙනවද? මේකේ මොන්නේ මොකද දන්න මේක ඔබ මේ ප්‍රශ්නේ නිර්වුල් කරගන්නේ. විනිවිද භාවයෙන් යුතුව ප්‍රශ්නේ දකින්නේ. හරිද? දකින්නේ නැති නිසා ඔබ මේ පිළිතුරු පටල ගන්නවා. දැන් මේක කියනවනේ ජීවිත රක්ෂණය ඇතුළු සියලුම රක්ෂණ වලට අදාළ. කිව්වම නිකන් ඒතර බලන්න දැන් ඔක්කොම අදාළ මේ මූල ධර්ම. කොහොමද මේක ව්‍යාකූල කරගන්න. ඉතින් ඒක හරි පරිස්සමින් තේරුම් ගන්න ඕනේ. ජීවිත රක්ෂණයට අදාළ නැතිව තියෙනවද? සෙසු රක්ෂණ වලට අදාළ නැතිව අපි දන්නවා සාමාන්‍යයෙන් සෙසු රක්ෂණ වලට අදාළ නැහැයි කියලා මූල ධර්මයක් නැහැනේ. ජීවිත වලට අදාළ නැහැ කියලා එකක් තියෙනවා. මොනවද? හානිපූර්ණයි. හානිපූර්ණයයි පරිවාර මූල ධර්ම දෙක වන දායකත්ව ආදේශන තුනම ගන්න බැරි. ජීවිත මිල කරන්න බෑ. ජීවිත මුදුලින් අගය කරන්න බෑ. ඒ නිසානේ දැන් සෙසු වදුරු රක්ෂණ මුදුලින් අගය කරන්න පුළුවන්. ඒකට ඔක්කොම රක්ෂණ මූල ධර්ම බලපාන. මූල ධර්ම 6ම බලපානවා. ජීවිත වලට බලපාන 3යි. ඒකත් මුලින්ම ඒක එන්නේ එතන අපි ක්ලියර් කරගෙන තමයි මේ ප්‍රශ්න දිහා බලන්න. බැලුවම උත්තරේ ටක් ගාලා හයිලයිට් වෙනවා. නැත්තම් මේක මන් දන්නේ හරි පුදුමයි. සෑහෙන පිරිසක් කියන්නේ ප්‍රතිශතාත්මකව දාලා නෑ. සෑහෙන පිරිසක්
මේ ප්‍රශ්නය වරද්දගෙන ඇත කියලා ඇගීම් වාර්තා තිබුණා. කියන්නේ බොහොම නරක සංඥාවක් එක. නරකම සංඥාවක් අපිට දෙපාරක් නෙවෙයි තුන් පාරක් විතර අපිට හිතන්න වෙන සංඥාවක් ඒක. තේරෙනවද? බොහොම අනතුරු කියන්නේ අනතුරු ඇගීමේ සංඥාවන්නේ ඒක. වරද්ද ගන්න බෑ. මොකද වරද්ද ගත්තෙම මේක පටල ගත්තා. ජීවිත රක්ෂණය ඇතුළු සියලුම රක්ෂණ වලට අදාළ රක්ෂණ මූල ධර්ම කිව්වම නිකන් ඇත්තට මෙතන පොඩි පැටලිල්ලක් එනවා කියුවාදී. නමුත් ඒ පැටලිල්ලට ඔබ මුහුණ දෙන්න ඕනේ. අපි බොහොම නිර්වුල් මානසිකත්වයෙන් විනිවිදව දකින්න මොකද්ද මේ කියන්නේ? මේකත් නැත්නම් අපි මේ ප්‍රශ්نين ස්වාධීන වෙනවා. හුදකලා වෙලා අපි කල්පනා කරනවා ජීවිත රක්ෂණයට සීලුම රක්ෂණ මූල ධර්ම අදාළද නැහැ. ඇයි ජීවිත මිල කරන්න බෑ. හානි පූර්ණයක් නැහැ. එයාගේ උපමූල ධර්ම දෙක වෙන දායකත්වයට ආදේශනත් අදාළ නැහැ. එහෙමනම් මේකෙන් අහන දැන් අන්න එහෙම හිතලා ඉන්නකෝ පේනවා. ජීවිත රක්ෂණය තුරු සීලු රක්ෂණ වලට අදාළ වෙන. කිව්වම එහෙනම් හානි පූර්ණය දායකත්වය ආදේශනේ නැති උත්තර වෙන්නට ඕන. ඒක වරදින්නේ නැහැ. 100%ක් මේක වරදින්න බෑ. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2005 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච 19 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. ව්‍යාපාරයකින් බාහිර පාර්ශවයන්ට සිදුවන හානිය ආවරණය කිරීම සඳහා ලබාගත හැකි රක්ෂණ ඔප්පුව වනුයේ. ව්‍යාපාරයකින් බාහිර පුද්ගලයින් හෝ දේපල වලට විය හැකි හානිය ආවරණය කරගෙන ලබා ගන්න පුළුවන් රක්ෂණ ඔප්පුව. පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ඔප්පුව. වැරදීනේ. පුද්ගල හදිසි අනතුරු කියන්නේ පුද්ගල අහඹු රක්ෂණය කියන එකමයි. පුද්ගල අහඹු කියන එකමයි. පුද්ගල අහඹු කියලා කියන්නේ මේකමයි. පුද්ගල අහඹු රක්ෂණයමයි. වැරදි. ඇයි හේතුව? මේක ගෙවන්නේ පුද්ගලයින්ටනේ. මම පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ඔප්පුවක් ගත්තොත් හදිසි අනතුරකින් මිය ගියොත් මගේ යැපෙන්නන්ට වන්දි හම්බ වෙනවා. බාහිරයට ගෙවන්නේ නැහැ. වැරදි ඒක. ජීවිත රක්ෂණ ඔප්පුව වැරදීනේ. කෙලින්ම ජීවිතයකට වන්දි ගවන්නේ. මම ජීවිත රක්ෂණ ඔප්පුවක් ගන්නවා මම මිය ගියොත් මගේ යැපෙන්නන්ට ගෙවනවා. කම්කරු වන්දි රක්ෂණ ඔප්පුව වැරදීනේ. ව්‍යාපාරයක වැඩ කරන සේවකයින් තම රැකියා වගකීම් ඉටු කරන අතරතුර සිදුවන හදිසි අනතුරු මගින් සිදුවන සේවකෙන සිදුවන හානි, ජීවිත හානි, ශාරීරික තුවාල, ශාරීරික අංග අහිමි වීම නැත්නම් ශාරීරික අංග පළුදු වීම වැනි අවස්ථාවලදී වන්දි ලබා දෙන එකක් මිසක් බාහිරට සම්බන්ධයක් නැහැ. බාහිරයට ගෙවන්නේ නැහැ. ඒකත් වැරදි. මහජන වගකීම් රක්ෂණ ඔප්පුව. තෙවන පක්ෂ රක්ෂණ ඔප්පුව. මහජන වගකීම් රක්ෂණ ඔප්පුව කියන්නේ මොකක්ද? ව්‍යාපාර කටයුතු මගින් බාහිර පාර්ශවයන්ට ව්‍යාපාර කටයුතු මගින් බාහිර පාර්ශවයන්ට විය හැකි හානි පියවීමට වන්දි ලබා ගැනීම පිණිස සේවා යෝජකයන් ව්‍යාපාර හිමිකරුවන් විසින් ලබා ගන්න රක්ෂණය. එහෙනම් මහජන වගකීම් රක්ෂණ ඔප්පුවක් තියෙනවා නම් හරිද? ව්‍යාපාර කටයුතු මගින් බාහිර මහජනතාවට හානි වුණොත් එහෙම වන්දි ලබා ගන්න පුළුවන් මේ රක්ෂණ ඔප්පුව යටතේ. අන්න එහෙනම් බාහිර පාර්ශවයන්ට සිදුවන හානිය ආවරණය කිරීම සඳහා ලබාගත හැකි රක්ෂණ ඔප්පුවක මේකත් හරි. මේකත් හරි. තව එකක් තියෙනවනේ අපි ඒකයි මේකත් හරි. අපි ඒකත් බලමුකෝ. තෙවන පක්ෂ රක්ෂණ ඔප්පුව. තෙවන පක්ෂ රක්ෂණ ඔප්පුව. මොකද කියන්නේ? ඒකත් හරි. මොකද හේතුව මෝටර රථවලදී තෙවන පක්ෂ රක්ෂණ ඔප්පුව කිව්වම වාහන අනතුරකදී වාහනේ ගමන් කරන හිමිකරු රියදුරු මගීන් කාටවත් වන්දි ගෙවන්නේ නැහැ. වාහනයට වන හානියට වන්දි ගෙවන්නෙත් නැහැ. ගෙවන්නේ මහමග ගමන් ගන්නා මගීන්ට මහමග දෙපස පිහිටි දේපල වලට හානියක් වුණොත් එනම් බාහිර හරිනේ බාහිර පාර්ශවයෙන් තමයි ගෙවන්නේ. තේරෙනවද? මේකත් හරි. දෙකම හරිනේ. දැන් මොකද වෙන්නේ? උඩ පිළිතුරු තුනම වැරදි. අවසන් පිළිතුරු දෙකම හරි. නමුත් එකයිනේ සිලෙක්ට් කරන්න ඕනේ. එකටනේ ලකුණු දෙන්නේ. කොහොමද දැන් මේකෙන් වඩා හොඳ පිළිතුරු තෝරන්නේ? වඩා හොඳ පිළිතුර. දැන් මේවා අනිවාර්යයෙන් මෙවැනි ප්‍රශ්න ඔබ මේ ප්‍රශ්න ව්‍යායාම වශයෙන් කරලා නැත්නම් ගණනාවක් ඔබ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වරද්ද ගන්නවා. නැවත ප්‍රශ්න දිහා බලන්න. ව්‍යාපාරයකින් බාහිර පාර්ශවයන්ට සිදුවන හානිය ආවරණය කරන්න. තේරුණාද? ව්‍යාපාරයකින් දරුණේ අහන්නේ. ව්‍යාපාරයකින් අහන්නේ. දැන් මේ තෙවන පක්ෂ රක්ෂණ ඔප්පුව කොහොමද අයිති වෙන්නේ? මෝටර වාහනයක්. මෝටර රථයකට අපි තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් පොලිසියක් ගත්තම මෝටර රථේ
වැරදි ආකාරයෙන් ධාවනය කරලා එක්ක ස්කිට් කරලා නැත්නම් හදිසි අනතුරකට ලක් වෙලා මහමග පිහිටි දේපල වලට පුද්ගලයන්ට අහන්නොත් ගෙවන්නේ. එතකොට ඒක ව්‍යාපාර කටයුත්තක්ම නෙවෙයිනේ. එහෙමනම් ඒක නෙවෙයි උත්තරේ තේරෙනවද? අන්න සිලෙක්ට් කරන දී බලන්න. මහජන වගකීම් කියන්නේ ව්‍යාපාර කටයුතු. අපේ ව්‍යාපාර ක්‍රියාකාරකම් මගින් අවට ජනතාවට හානි වුණොත් වන්දි ගෙවන්න වෙනවා. ඒ සඳහා ලබාගත් රක්ෂණය තමයි මහජන වගකීම් රක්ෂණය කියන්නේ. අන්න එහෙනම් ව්‍යාපාරයකින් බාහිර පාර්ශ්වයන්ට ව්‍යාපාරයකින් බාහිර පාර්ශ්වයන්ට කිව්වම ඒ උත්තරේ ගැලපෙන්නේ මෙන්න මේ උත්තරේටයි. හරිද? මේක ගැලපෙන්නේ වාහනයකින් බාහිර පාර්ශ්වයන්ටයි. වාහනයකින් බාහිර පාර්ශ්වයන්ට වන අලාභ තමයි මේකෙන් අරන් බලන්න වෙනස. තේරෙනවද? මේකෙදි ව්‍යාපාරකින් නෙවෙයි වාහනයක් අනතුරකට ලක් වෙලා බාහිර පාර්ශ්වයට අහන්නොත් තමයි මේකෙන් කවර් කරන්නේ. නිසා මේක නෙවෙයි උත්තරේ. ව්‍යාපාරයකින් බාහිර පාර්ශ්වයට කොහොම එහෙනම් ව්‍යාපාර කටයුතු මගින් අවට ජනතාවට හානි වුණොත් වන්දි ගෙවීම සිදු වෙන්නේ මේකෙදී. ඊට පැහැදිලිවම පිළිතුරු මොකද්ද? 4 වෙනි එකයි. දැන් මේක මෙන්න මේ වගේ විග්‍රහයකට ඔබ භාජනය නොකළොත් ඔබ සමහර අය 5 වෙනි උත්තරේ සිලෙක්ට් කරනවා, සමහර අය 4 සිලෙක්ට් කරනවා, වරද්ද ගන්නවා. ඒ නිසා පැහැදිලිවම පිළිතුරු මොකද්ද? එහෙනම් මෙන්න මේක තමයි වඩා හරි. මේකත් වැරදි නම් 4 වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2005 විභාග ප්‍රශ්න පත්‍රයේ තුලින් විමුක්ත ප්‍රශ්නයක්. ඒ 20 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් සාමාන්‍ය මම කියවනේ රක්ෂණයේ ඒකකයේදී ප්‍රශ්න දෙකක් සාමාන්‍යයෙන් අහනවා. තුනකුත් අහනවා ඉඳහිට. දෙකක් අහනවම බහුවර්ණ. පවාරණ අගයක් ලබා ගැනීමට හිමිකමක් ඇති රක්ෂණ ඔප්පුව වනුයි. පවාරණ අගයක් ලබා ගැනීමට හිමිකමක් ඇති රක්ෂණ ඔප්පුව වනුයි. තේරෙනවද? මොකද මේ පවාරණ අගය කියන්නේ? ජීවිත රක්ෂණ ඔප්පුවක වාරික ගෙවීම අපහසු වුණොත් අපි මෙතෙක් ගෙවූ වාරික අපට අහිමි වෙනවන්නේ. වන්දි හම්බ වෙන්නෙත් නැහැ. විශාල මූල්‍ය පාඩුවක් වෙනවනේ. ඒ මූල්‍ය පාඩුවෙන් අත් මිදෙන්න අපිට විකල්ප දෙකක් තියෙනවා. එකක් ගෙවානිමි අගය ලබා ගන්න එකක් පවාරණ අගය. මේ පවාරණ අගය කියන්නේ මොකද්ද? රක්ෂණෝප්පුව අපි රක්ෂකට ලිඛිතව දැනුම් දීලා වාරික ගවන්න බැරි අපහසු අපි හේතු සාධකතුව පෙන්නලා දැනුම් දීලා අපි ඉල්ලනවා රක්ෂණෝප්පුව අපෙන් පවරාගෙන අපි මෙතෙක් ගෙවූ වාරික වලින් කිසියම් ප්‍රමාණයක් අපට ලබා දෙන්න කියලා. සාමාන්‍යයෙන් දෙන්නේ 3න් 1යි. 3න් 1යි. තේරුණාද? නැත්තම් 4න් 1යි. සමහර රක්ෂණ ආයතන 4න් 1ක් දෙනවා, සමහර අය 3න් 1ක් දෙනවා. 3න් 1 නම් තව ටිකක් සාධාරණ, 4න් 1 ගොඩක්ම අඩුයිනේ. දැන් තරඟ නිසා ගොඩක් අය දැන් 3න් 1කට පරිවර්තන වෙලා ඉන්නවා. කලාතුරකින් මම නම් කියන්නේ 140ක් ගෙවනවා. දැන් මෙතෙක් අපි රුපියල් ලක්ෂ 10ක වාරික ගෙවලා තියෙනවා නම් පවාරණ අගයේදී අපිට 140ක්. ඒ කියන්නේ ලක්ෂ 4ක්ම හම්බ වෙනවා. තේරෙනවද? 3න් 1ක් කිව්වොත් තවත් අඩුයිනේ. 4න් 1ක් කිව්වොත් තවත් අඩුයිනේ. ලක්ෂ 2මාරනේ හම්බෙන්නේ 4න් 1ක් කිව්වොත්. ඒ නිසා දැන් රක්ෂකයන් අතර තියෙන තරගය නිසා අපිට දැන් වැඩි ප්‍රමාණයක් පවාරණ අගය හම්බ වෙනවා. වාරි 50ට අඩු අනිවාර්යයෙන්. ගෙවූ වාරික වලින් 50ක් නම් හම්බ වෙන්නෙම නැහැ. ඒක තමයි පවාරණ අගය කියන්නේ. ඒත් මේක අයිති වෙන්නේ මොකටද? ජීවිත රක්ෂණයටයි. ජීවිත රක්ෂණයටයි. ගිනි රක්ෂණෝප්පුව, ජීවිත රක්ෂණෝප්පුව, මුහුදු උදුරු රක්ෂණෝප්පුව, මෝටර රක්ෂණෝප්පුව, පුද්ගල හදිසි අනතුරු රක්ෂණෝප්පුව. එහෙනම් මොකද්ද පිළිතුර? ජීවිත රක්ෂණය කියන එකට තමයි පවාරණ අගය අයිති වෙන්නේ. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 2006 පැරණි නිර්දේශයට තිබුච්ච ප්‍රශ්නයක් 21 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් යමු වෙච්ච 21 වෙනි MCQ ප්‍රශ්නය. රක්ෂණ ආවරණයක් ලබා ඇති දේපලකට හානියක් සිදු වූ විට ඊට වන්දියක් ලබාගත හැක්කේ එම හානිය රක්ෂිත උපද්‍රවයකින් සිදු වී ඇතනම් පමණි. මෙම ප්‍රකාශයට අදාළ වන රක්ෂණ මූලධර්මය වුණේ. රක්ෂණ ආවරණයක් ලබා ඇති දේපලකට හානියක් සිදු වූ විට ඊට වන්දියක් ලබාගත හැක්කේ එම හානිය රක්ෂිත උපද්‍රවයකින් සිදු වී ඇතනම් පමණයි. ඒ කියන්නේ මොකද්ද? දේපලට හානිය උනේ රක්ෂණ ඔප්පුවේ සඳහන් කරපු ආවරණයක් තුලින් නම් අවදානමක් තුලින් නම් වන්දි ගෙවනවා. ඔප්පුවෙන් බැහැර වූ අවදානමක් නිසා හානියක් වුණා නම් වන්දි ගෙවන්නේ නැති එක. මොකද්ද මුල් ධර්මය? ආසන්නතම
හේතුවනේ. ආසන්නතම හේතුවනේ. රක්ෂිත විෂය වස්තුවට හානියට බලපාපු ආසන්නතම හේතුව මොකක්ද? ඒක රක්ෂණ ඔප්පුවේ සඳහන් උපද්‍රවයක් නම් වන්දි ලැබෙනව නැත්නම් ලැබෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ මොකද්ද? මේ කිසිවක් නෙවෙයි ආසන්නතම හේතුව. පැහැදිලිව පිළිතුර 5. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් දරුවනේ රක්ෂණ ඒකකට අදාළව 2010 සිට 2020 දක්වාම විභාග ප්‍රශ්න සාකච්ඡා කරා. ඊට අමතරව ආදර්ශ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡා කරා. අවසන් වශයෙන් අපි 2010 සිට මෙතෙක් රක්ෂණ ඒකකයේ සම්බන්ධයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ වාස්තවික අභ්‍යාස කීපයක්ම කතා කරා. විශේෂයෙන්ම බහුවර්ණ අභ්‍යාස 2006 පැරණි නිර්දේශය දක්වාම. තවදුරටත් රක්ෂණ ඒකකයට අදාළව 2006 සිට 2020 දක්වා යොමු වෙච්ච බහුවර්ණ අභ්‍යාස ඇතුළු සැපීම් වර්ගයේ වාස්තවික ප්‍රශ්නත් ආදර්ශ ප්‍රශ්නත් තවදුරටත් අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයකින් කතා කරලා නිම කරන්න බලාපොරොත්තු වෙනවා.